ගිය සතියේ කතා කරපු දේවල් ටික නැවත ආවර්ජනය කරගමු. ගිය සතියේ ඇත්තටම අපි ගානක් හදන්න පටන් ගත්තා. එතකොට මෙතන ගාන ABC බැංකුවේ 2019යි 12/31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ශේෂ පිරික්සුම දීලා තිබ්බා. ඒතර ඒකට අදාළ ගැළපිලි දීලා තිබ්බා 6ක් දීලා තිබ්බා. ඒතර අපි ගාන හදන විදිය කියලා ඔයගොල්ලන්ට මතක නම් මුලින්ම මම කිව්වා ගාන හදද්දී මුලින්ම අපි රූල් කරගන්න ඕනේ. ඒතකොට රූල් කරගන්න ඕනේ ස්ටේට්මන්ට්ස් 4ක් බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීමේදී. ඒතර පළවෙනි ස්ටේට්මන්ට් එක තමයි ආදායම් ප්‍රකාශය. ඒතර ආදායම් ප්‍රකාශය CR එක පිටුවක රූල් කරගන්න පුළුවන්. ඒකේ පේලි හැටියට ගත්තාම පේලි 22ක් 33ක් විතර වගේ තියෙනවා. පටන් ගන්නේ පොලි ආදායමෙන් ඉවර වෙන්නේ වර්ෂයේ බදුපසු ලාභයෙන්. එහෙම නැත්නම් වර්ෂයේ ලාභයෙන්. එතකොට ඒකේ පිළිවෙලින් පල්ලෙහාට ගියාම පොලි ආදායම, පොලි වියදම, සුද්ධ පොලි ආදායම, ගාස්තුව කොමිස් ආදායම, ගාස්තුව කොමිස් වියදම, සුද්ධ ගාස්තුව කොමිස් ආදායම. මේ විදිහට පල්ලෙහාට පේලි ටික කටපාඩමින් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ගාන හදන්න ඉස්සෙල්ලා. right? ඒ තමයි ආදායම් ප්‍රකාශය රූල් කර ගැනීම සම්බන්ධයෙන් අපි ගිය සතියේ කතා කරපු දේ. ඊළඟට දෙවෙනි රූල් කරගන්න ඕනේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒකටත් අපිට පුළුවන් ඉඩ වැඩි වුණාට කමන්නේ ඕන නම් එක CR පිටුවක්ම ඒකටත් වෙන් කරගන්න පුළුවන් රූල් කරගන්න. එතකොට ඒකේ ආරම්භයේ සටහන් වෙන්නේ හෙඩින් එක දාලා අහවල් බැංකුවේ මෙන්න මේ දිනින් අවසන් වර්ෂය සඳහා වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒකේ ආරම්භය වෙන්නේ වර්ෂයේ ලාභය. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයේ අවසාන උත්තරය වර්ෂයේ ලාභයෙන් තමයි පටන් ගන්නෙ. ඒගොල්ලන්ට මතක නම් මම කිව්වා මේ ස්ටේට්මන්ට් දෙකම එක ස්ටේට්මන්ට් එකක් හැටියට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ අපි හදන විදිහට ස්ටේට්මන්ට්ස් දෙකක් හැටියට හදන්නත් පුළුවන්. ආදායම් ප්‍රකාශය වෙනමයි, අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය වෙනමයි. මේ දෙකම එකතු කරලා තනි ස්ටේට්මන්ට් එකක් හදනවා නම් අපි ඒකට කියන්නේ විස්තරාත්මක ආදායම් ප්‍රකාශය කියලා. right? බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ස්ටේට්මන්ට් දෙකක් හැටියට මේ ස්ටේට්මන්ට් එක සෑදීම. එතකොට තුන්වෙනුව අපි සකස් කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙම නැත්නම් ශේෂපත්‍රය. ශේෂපත්‍රයේ වත්කම් පැත්තට එක තනි පිටුවක් අපිට වෙන් කරන්න වෙනවා. ඒක ඇතුලේ මුකුත් ලියන්නේ නැහැ. වත්කම් කියලා ලියනවා. ඒතර ද්‍රවශීලතාවයේ අනුපිළිවෙල අනුව වත්කම් පැත්ත අපි පෙළ ගස්වනවා. ඒතර ඒක ඇතුලේ තියෙන ඒවා මොකක්ද ලියන්නේ? වත්කමක් අපිට අහු වුණොත් අපි ඒක ලියන්නේ ද්‍රවශීලතාවයෙන් වැඩි වත්කමක් නම් මුල් හරේ ලියනවා. ද්‍රවශීලතාවයෙන් අඩු වත්කම නම් අග හරේ ලියනවා. ඒකේ මැද්දේ තියෙන ද්‍රවශීලතාවය මධ්‍යම වගේ එකක් නම් අපි ඒක වත්කම් පැත්තේ මැද්දේ ලියනවා. තනි පිටුවක් අපි වෙන් කරනවා වත්කම් වලට. ඊළඟට වගකීම් වලට තව පිටු භාගයක් ඊළඟ පිටු භාගය හිමිකම් වලට නැත්නම් ස්කන්ධය ලියන්න වෙන් කරලා තියෙනවා. right? ඒකට අවසාන ස්ටේට්මන්ට් එක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඒතර හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය අපි ලියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත ශේෂයන්. ඒතර ශේෂ පිරික්සුම දිහා බලලා සංචිත කීයක් තියෙනවද කියලා බලලා ඊට අමතරව තව වැඩිපුර එක රූලක් තියෙනවා. එක කොලම් එකක් තියෙනවා. ඒ අනුව අපි මේ විදිහටත් රූල් කරගන්න. ඊළඟට අපි සාමාන්‍ය ගානක් හදනවා වගේ මුලින්ම ගැළපිලි තමයි ඉස්සෙල්ලම හදන්නේ. ගැළපිලි ගත්තාම අනිවාර්යයෙන්ම තැන් දෙකකට යන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා. ඒක මේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ වලට අදාළ දෙයක් නෙමෙයි. ඒතර ගැළපිල්ලකින් යන දෙයක්, ගැළපිල්ලකින් බලපාන දෙයක් අනිවාර්යයෙන්ම තැන් දෙකකට බලපානවා. ඊළඟට ශේෂ පිරික්සුමේ අපි ගැළපිලි වලට භාජනය නොවිච්ච අයිතම තියෙනවා නම් ඒ ටික සටහන් කරන්න ඕනේ ආදායම් ප්‍රකාශයට සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ඊළඟට අපි තුලනය කරනවා ගාන. තුලනය කරද්දී මුලින්ම ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තුලනය කරනවා. ඒවායේ ශේෂයන් දාලා අවසාන වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුලනය කරන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙන්න ඕනේ වත්කම් සහ හිමිකම් වගකීම් දෙකේ එකතුවට. right? ඒ අනුව අපි ගිය සතියේ ගාන හදන්න පටන් ගත්තා. මම නැවත මේ ආවර්ජනය කිරීමක් කරන්නේ. right? ගානට අනුව ගාන දීලා තිබ්බා ABC බැංකුවේ 2019 12/31 දිනින් අවසන් වර්ෂය සඳහා ශේෂ පිරික්සුමක් දීලා තිබ්බා. ගැළපිලි 6ක් දීලා තිබ්බා. right. ඒත් අපි රූල් කරගන්නවා මේ විදිහට. මුලින්ම අපි ආදායම් ප්‍රකාශය රූල් කරගන්නවා. ආදායම් ප්‍රකාශයේ පොලි ආදායමෙන් පටන් අරගෙන කටපාඩමින් ඔයගොල්ලෝ රූල් කරගන්න ඕනේ ඒක. ඒතර ABC බැංකුව ආදායම් ප්‍රකාශයේ ගාන දීලා තියෙන රුපියල් මිලියන වලින්
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අපි සටහන් කියලා කොලම් එකයි කතා කරන වර්ෂයේ අපි 2019 ඉඳ 19ට කොලම් එකක් දානවා. ඔයගොල්ලෝගේ විභාගෙට අර කම්පැරටිව්ස් දෙන්න ඕනේ නෑ. දැන් 19 දීලා තිනවනේ 18 දෙන්න අවශ්‍යතාවය නැහැ. විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව අපි හදද්දී බැංකුවක මූල්‍ය ප්‍රකාශ අවශ්‍යතාවයේ තියෙන කම්පැරටිව් ෆිගර්ස් දෙන්න. 20ට හදනවා නම් 19 ෆිගර්ස් දෙන්න ඕනේ. පොද සංසන්දනය කිරීමේ පහසුව සඳහා අපේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන කට්ටියට. ඒතර ওই විදිහට කටපාඩමින් රූල් කරගන්නවා ආදායම් ප්‍රකාශයේ මුලින්ම. ඊළඟට ආදායම් ප්‍රකාශය මෙතනින් ඉවර වෙනවා. ඊළඟට අපි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය නැත්නම් අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය රූල් කරගන්නවා. ඒතර ඒකේ පටන් ගැනීම එකත් ABC බැංකුව අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් මිලියන වලින් ගාන අපි හදන්නේ සටහන් සහ 2019 කොලම් එක තියෙනවා. ඒතර පටන් ගන්නේ වර්ෂයේ සඳහා ලාභයෙන්. ඒතර ඒකේ කොටස් දෙකක් තියෙනවා. ලාභ ගිණුමට නැවත වර්ග කරනු ලබන සුද්ධ අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා තියෙනවා. ලාභ ගිණුමට නැවත වර්ග කරන්නේ නැති විස්තරාත්මක ආදායම් කියලා තියෙනවා. සමහර විස්තරාත්මක ආදායම් අපිට කොටසක් හඳුනගන්න පුළුවන්කම තියෙනවා ලාභ ගිණුමේ. සමහර ඒවා එහෙම හඳුනගන්න බෑ. ඒකට ඒක අපි අදාළ ආදායම් හඳුනගන්නව නැති කියන එක ටෙක්නිකලි සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒතර බොහෝ ආදායම් මේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට හරහෝ බැර වෙන බොහෝ ආදායම් වීදම් එහෙම නැත්නම් ලාභ සහ අලාභ ගොඩක් කාලවට අනිකුත් විස්තරාත්මක ප්‍රකාශයේ හරහා සංචිත වලට යනවා මිසක් අනිත් පැත්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය නැවත හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි රූල් කරනවා. රූල් කරද්දී මුලින්ම වත්කම් වලට ඉඩ තියන්න ඕනි පිටුවක්. ඒ ඇතුලේ අපි මුකුත් ලියන්නේ නැහැ. අපිට හම්බෙන වත්කම් ද්‍රවශීලතාවයේ අනුපිළිවෙල අනුව පෙළගස්වන වැඩිම වත්කමේ සිට අඩුම ද්‍රවශීලතාව වත්කම දක්වා. ඊළඟට දෙවෙනි කොටස අපේ බැලන්ස් ෂීට් එකේ දෙවෙනි පිටුව වගකීම් වලට පිටු භාගයක් තියෙනවා. වගකීම් කියලා ලියලා ඊළඟට ස්කන්ධය කියලා ලියලා එහෙම නැත්නම් හිමිකම් කියලා ලියලා ඉතුරු පිටු භාගය තියෙනවා. ඒකෙත් මුළු වගකීම් සහ මුළු ස්කන්ධය තමයි අන්තිම උත්තරේ. ඉතින් මුළු වත්කම් වල එකතුවට සමාන වෙන්න ඕනි මුළු වගකීම් සහ ස්කන්ධයේ එකතුව. right. ඊළඟට මේ තියෙන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අපේ අවසාන ස්ටේට්මන්ට් එක අපේ ගානට අදාළව. ඒත් ඔයගොල්ලන්ට පේනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ මේ ඔක්කොම බැලන්සස් මම අරගෙන තියෙන්නේ ශේෂ පිරික්සමින්. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ඊළඟට සංචිත ශේෂ පිරික්සමේ තිබ්බ සංචිත වලට මම වෙන් කරලා තියෙනවා. සංචිත වර්ග 4ක් තිබිලා තියෙනවා. මම ඒ උනට තවත් කිව්වා තවත් කොලම් එකක් තියන්න කියලා හදිස්සියේ තව එකක් ආවොත් කියලා. හරි. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය තියෙනවා 2200ක් මිලියන වලින්. ප්‍රත්‍යාගන්න සංචිතය 200යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 450යි. පොදු සංචිතය 2600යි. රඳවාගත් ලාභය 3250යි. එනෝ මුළු එකතුව 8700යි. 8700යි. ඒතර මේ ටික මෙහෙම රූල් කරගත්තාම ආදායම් ප්‍රකාශයයි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයයි අපි මේ විදිහට රූල් කරගත්තා. මේ රූල් කර ගැනීම ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් තියෙන්න බෑ. දැන් මම කීප සැරයක්ම මේක මම හිතන්නේ 5-6 සැරයක්ම මේ රූල් කරගන්න විදිය ගැන සාකච්ඡා කරා. ඒගොල්ලෝ චූටි බබාලත් නෙමෙයි මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලන්ගේ වයසට ආපුවම දෙයක් තේරෙන්නත් ඕනේ. එහෙම තේරෙන්නේ නැත්නම් මේ කෝස් එක කිරීමේ වැදගත්කමකුත් නැහැ. ඒකින්ද අර ස්පූන් ෆීඩින් බලාපොරොත්තු වෙන්න එපා. right? දැන් 5-6 සැරයක්ම අපි මේක කරාම ඔයගොල්ලෝගේ සූදානමක් තියෙනවනේ ඔයගොල්ලන්ට බොහොම පහසුයි. මම කිව්වා මේ ගාන හරිම ලේසියට අපිට හදන්න පුළුවන්. හැබැයි මම කියන විදියට ගාන හදන්න ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ. දැන් 8ට නැගිටලා ඇවිල්ලා කෙලින්ම ගිය සතියේ පොත අරගෙන එහෙම සූදානම් වීම ඒක සූදානම් වීමක් නෙමෙයි. ඒකට අපි කියනවා නෙග්ලිජන්ස් කියලා. දැන් ඔයගොල්ලෝ ගිය සතියේ පොත තිබ්බ තැනින් අද තමයි 8ට හොයන්නේ පන්තියට. right? අද 8ට හොයද්දි පන්තියට පොත හොයද්දි මම අර කලින් දවසක තියෙන සමහර අයගේ මෝටර් සයිකල් තියෙන දැන් නම් අලුතෙන් මෝටර් සයිකල් වල මේ බටන් එක ඉබ්බුවාම පුෂ් ස්ටාර්ට් බටන් එකනේ තියෙන්නේ. එහෙම නෙමෙයි ඉස්සර මෝටර් සයිකල් වල කික් කරලා තමයි ස්ටාර්ට් කරන්න වෙන්නේ. ඉතින් සමහර මෝටර් සයිකල් එහෙම එක සැරේ ගහපු ගමන් කික් එක මේ ස්ටාර්ට් වෙනවා. සමහර ඒවා එහෙම වෙන්නේ නැහැ. තල්ලු කරලවත් ස්ටාර්ට් කරන්න අමාරු ඒවා තියෙනවා.
ඔයගොල්ලෝ බලන්න ඕනේ දැන් මේ වයසට එනකොට අවුරුදු දැන් 20 25 සමහරවල් 30ක් වෙනවා. ඒතර ඒ වයසේදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝගේ බයිසිකලේ මොන වගේ එකක්ද තල්ලු කරලවත් ස්ටාර්ට් කරගන්න බැරි එකක්ද කියලා බලන්න ඕනේ. ඒතර තල්ලු කරලවත් ස්ටාර්ට් කරගන්න බැරි එකක් නම් බයිසිකලයක් නම් Tamanට තියෙන්නේ අද උදේ නැගිටලා 8ට පොත හොයලා හරියන්නේ නැහැ. රයිට්? ඒතර ඒක ගැලපෙන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් විභාගේ ෆේල් වෙනවා. තමන් මේ සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරලා බලන්න ඕනේ තමන්ම ඉස්සෙල්ලා තමන් දැන් මේ අර චූටිය දැන් ඔය ශිෂ්‍යත්ව වගේ විභාගයක් ලියලා මේකට නම් අම්මලා වේ වෙලා අරගෙන ගහලා කරලා පාඩම් කරන්න කියලා එහෙම කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝගේ මට්ටමේ ළමයින්ට ළමයි කියන්න බෑනේ ඔයගොල්ලෝ මහා මිනිස්සුනේ. ඒ ඔයගොල්ලන්ගේ මට්ටමේ කට්ටියට මේ එහෙම සූදානම් කිරීමේ හැකියාවක් නැහැ. ඔයගොල්ලෝම තමයි සූදානම් වෙන්න ඕනේ. මම පන්ති පටන් ගන්න දවස්වල ඉඳන්ම කිව්වා කොච්චර මේ කම්පිටිෂන් එකක් තියෙනවද කියලා දැන් බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ හරීම ලොකු තරඟකාරීත්වයක් තියෙනවා ඉස්සරහට ගොඩාක් ප්‍රොමෝෂන් වල රිස්ට්‍රික්ෂන්ස් එයි මොකද දැන් අපි බැංකුව ඔක්කොම එක බැංකුවක් නෙමෙයි හැම බැංකුවක්ම කෑෂ් ගන්න එක මැෂින් එකකට බාර දීලා තියෙන්නේ කෑෂ් ඩිපොසිට් කරන එක මැෂින් එකකට බාර දීලා තියෙන්නේ චෙක් එක ඩිපොසිට් කරන එක මැෂින් එකකට බාර දීලා තියෙන්නේ ATM කාඩ් එක ගන්න එක මැෂින් එකකට බාර දීලා තියෙන්නේ ඊට අමතර තව ගොඩාක් ට්‍රාන්සැක්ෂන් ඉන්ටර්නෙට් බැංකින් වලින් වෙනවා. එතකොට අවසානයේ ඔය හැම එකෙම පෙන්වන්නේ අවසානයේ මේ කියන්නේ බැංකුව වල අර ෆිසිකලි මිනිස්සුන්ට ඇවිල්ලා ට්‍රාන්සැක්ෂන් කිරීමේ අවශ්‍යතාවය නැති වෙනවා. ඒතර ෆිසිකලි බ්‍රාන්චස් නැති වෙනවා කියලා කියන්නේ ෆිසිකලි ඒවට අවශ්‍ය මිනිස්සුත් නැති වෙනවා. ඒතර ඒක මේ හිතා නිද්දට වෙන දෙයක් නෙමෙයි. නමුත් ක්‍රමානුකූලව ඒක වේගන යනවා. right? ක්‍රමානුකූලව ඒක වේගෙන ගිහිල්ල වෙලා යම් දවසක ඒ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් නැති. එතකොට ඒ කාලෙදී බොහෝම අතලොස්සක් පිරිසක් විතරයි වැදගත් වෙන්නේ. එතකොට ඒකෙදි ඒකේ තේරුම අපි හොඳට කම්පීට් කරලා හොඳ තත්ත්වයක හිටියොත් තමයි අපිව අර රඳවා ගන්න උඩට අපිව වැටෙන්නේ. එහෙම නැතුනොත් එහෙම ගැටලුවක් මතන මොකද බැංකුව කියලා කියන්නේ හැමෝම මේ තමන්ගේ ආදායම කෙම නැත්නම් ලාභයක් බලාපොරොත්තුෙන් දුවන ආයතනයන්නේ. ඒක සමාජ සත්කාරයක් කරන ආයතනය නෙමෙයිනේ. සමාජ සත්කාරත් කරනවා. නමුත් ඉස්සෙල්ලම ලාභ තියෙන්න ඕනේ. ඉතින් ඒකෙදී මේ කම්පිටිෂන් එකේ Tamanට කොච්චර දුරට යන්න පුළුවන්ද? මම මේ ඔය කියන தත්ත්වය සමහරට අවුරුදු 10කින් ලංකාවට එන්න පුළුවන්. දැන් අපි දැනුත් දැක්කනේ දැන් ඔය කොරෝනා දවස්වල මිනිස්සු තාම යනවා බ්‍රාන්ච් එක ඇතුළට. ඉතින් තාම මිනිස්සු ඒ සූදානම් නැති වෙන්න පුළුවන්. මැෂින් වලට ගිහිල්ලා වැඩේ කරන්න. නමුත් ඔය එක ක්‍රමානුකූලව ටික වේගන යනවා. ඒක තව අවුරුදු 10කින් වෙනවද 5කින් වෙනවද කියන එක බල ඉන්නේ නැතුව ඔයගොල්ලෝගේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. විශේෂයෙන් ඔය සුදුසුකම් ටික සපුරලා ගන්න ඕනේ. ඒකට තමයි Tamanට ඔය අදාළ ප්‍රොමෝෂන්ස් ටික ගන්න පුළුවන් වෙන්නේ. ඒතරේ තරඟකාරීත්වය හිතියොත් තමයි ඔයගොල්ලන්ට ඉස්සරහට අනාගතයක් තියෙන්නේ. එහෙම නැතුව නිකන් හැමදාම මේක අර කරන්නම් වාලේ කරලා හරියන්නේ නැහැ. right? ඒක නිසා දැන් මේ මම දැන් කිව්වා දවස් 5-6 සැරයක් මම කිව්වා මේ ෆෝමැට්ස් කොහොමද හදන්නේ කියලා. ඒක මම හිතුවා ඔයගොල්ලන්ට දැන් හොඳට තේරෙන්න හැකියාවක් තියෙනවා. right. එතන හිමිකම් වෙනසින් ප්‍රකාශය අපි රූල් කරගන්නවා. ඒවට අදාළ බැලන්සස් දානවා. තව වැඩිපුර එක කොලම් එකක් තියෙනවා. වැරදිලා හරි අපේ ගැළපිල්ලකින් තව අලුතෙන් සංචිතයක් නිර්මාණය වුණොත් කියන සැකයට. right. ඊළඟට ගැළපිලි අංක 1 අපි ගිය සතිය කතා කරා. නමුත් මම මේ සතියේත් අපි කතා කරනවා. ටිකක් ඉක්මනට කතා කරන මොකද කාලය අපිට ගොඩක් යන නිසා ගැළපිලි අංක 1 අපි කතා කරේ ස්ථාවරවත්කම් වල ෂේවීම් පහත සඳහන් පරිදි විය යුතුයි කියලා. එතකොට ෂේ වෙන ස්ථාවරවත්කමක් හැටියට මේගොල්ලෝ දීලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර 110ක් ෂේ වෙන්න ඕනි කියලා. එතන මේකේ ස්ථාවරවත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි සින්නක්කර දීපල ශේෂ පිරික්සුමින් මම මේ ශේෂයන් ගන්නෙ. අනිත් එක තමයි යන්ත්‍ර සූත්‍ර. එතකොට දැන් අපිට මේ කලින් අපි තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාරවලදී අපේ බැලන්ස් ෂීට් එක ඇතුළේම පිරිවැය කීයද සමුච්චිත ෂය කීයද ශුද්ධ පොත්තගේ කීයද කියලා ලියන්න ඉඩ තිබ්බා. හැබැයි දැන් අපි හදන බැලන්ස් ෂීට් එකේ එහෙම ඉඩ නැහැ. දැන් හදන බැලන්ස් ෂීට් එකේ අපිට තියෙන්නේ කෙලීම වත්කම් කියලා ලියලා ඒකට අදාළ තනි amount එකක් ලියන්න තියෙනවා. මේ ෆේනෝ ඔයගොල්ලන්ට ෆෝමැට් එකේ 2019 කියන තැන එක තනි ඉලක්කමයි ලියන්න තියෙන්නේ. එතකොට ස්ථාවරවත්කම් කියලා අපි දානවා නම් එහෙම නැත්නම් දීපල පිළිද කියලා අපි දානවා නම් ජංගම නොවනවත්කම් කියලා දානවා නම් ඒකෙදි එක තනි ඉලක්කමයි තමයි අපිට ලියන්න පුළුවන්. ඒකින්ද ඒ තනි ඉලක්කම වෙන්න ඕනේ සියලුම ජංගම නොවනවත්කම් වල අවසාන ශුද්ධ පොත් අගය කීයද කියන එක. එතකොට මේ නෝට් එකෙන් අපි වෙනම තැනකින් අපි හදනවා සටහනක් ඇටියට ඒ කීයද කියන එක අපි හදාගන්න. එතකොට මේකේ පෙන්නලා තියෙනවා ස්ථාවරවත්කම් නැත්නම් ජංගම නොවනවත්කම් දෙකක් තියෙනවා. සින්නක්කර දීපලයි යන්ත්‍ර සූත්‍ර.
ඒවයි පිරිවැය ආරම්භක පිරිවැය දීපල වල 3600යි යන්ත්‍ර සූත්‍ර වල 4000යි එකතුව 7600යි. ඊළඟට ෂෙවෙන් කිරීම ආරම්භය චිහ්න කර දෙපළට ෂෙවෙන් කිරීම නෑ. යන්ත්‍ර සූත්‍ර වල ආරම්භක ෂෙවෙන් කිරීම 750යි යනු එකතුවත් 750යි. එතකොට 110ක් වෙන්න ඕනේ නින්දා යන්ත්‍ර සූත්‍ර වල පිරිවැය 4000යි 4000න් 10යි කියලා කියන්නේ 400. ඒතර වර්ෂයේ හැටියට 400ක් අර යන්ත්‍ර සූත්‍ර වල ෂෙවෙන් කිරීම වලට එකතු වෙනවා. ඒතර ඒක අලුත් දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ ඕන තරම් අපි ඔය ගැළපිල්ල කරලා තියෙනවා. තනි ව්‍යාපාර හෝල් ව්‍යාපාර වල අපි ගණන් හදලා. ඒතර වර්ෂයේ ෂේ කියලා 400ක් එකතු වෙනවා 750ට. ඒතර ෂෙවෙන් කිරීම වර්ෂයේ අවසානයේදී යන්ත්‍ර සූත්‍ර වලට අදාළව 1150ක් එනවා. දැන් මේ 400 ගැළපිල්ලකින් ආපු අයිටමයක් නිසා අපේ මෙතන නෝට් එක අප්ඩේට් වෙනවා කියලා කියන්නේ එක තැනක අප්ඩේට් වෙනවා. මොකද මේ නෝට් එකේ අන්තිම උත්තරේ අපි ගෙනියනවා බැලන්ස් ෂීට් එකට. ඒක නිසා මේක එක තැනක්. මේ 400 මෙතන අප්ඩේට් වෙලා කියලා කියන්නේ එක තැනක්. එහෙනම් තව තැනකට යන්න ඕනේ. මොකක්ද යන්න ඕනේ තැන? මෙතන අප්ඩේට් වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ෂෙයා වෙන් කිරීම වල ඩබල් එන්ට්‍රි එක ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීම ගිණුම බැර. මේ ෂෙයා වෙන් කිරීම ගිණුම බැරවීම තමයි මෙතන කරේ. 750ක් දැනට ෂෙයා වෙන් කිරීම තියෙනවා. ඒකට තව එකතු කරා 400ක්. මොන ෂෙයා වෙන් කිරීම ගිණුම බැර කරා. ඒතර ෂෙයා ගිණුම හරවීම ඒ කියන්නේ වියදම් ගිණුම හරවීම අපි සටහන් කරන්න ඕනේ. ඔයට දෙක කියන්න ඕනේ අපේ ආදායම් ප්‍රකාශයට. ඒතර ආදායම් ප්‍රකාශයේ මේ තියෙන සම්පූර්ණ ආදායම් ප්‍රකාශය මෙන්න මේකේ තියෙන ෆෝමැට් එක කටපාඩම් කරගන්න. පොලි ආදායම්, පොලි වියදම්, සුද්ධ පොලි ආදායම ගත්තා කොම් ඔව්. ඔව්. ටියුට් එක පේන්නේ පේන්නේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? නෑ. මාවද පේන්නේ ස්ක්‍රීන් එකේ? ඔව්. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද දැන්? සර් ටියුට් එක පේන්නේ දාපු. මගේ මාව පේනවා ඒ උනාට ස්ක්‍රීන් මා විතර පේන්නේ. ඔයගොල්ලන්ට මේ ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැහැ නේ? නෑ නෑ. right පොඩක් thank you right පොඩක් ඉන්න සමහර උදාන පේන්නේ නැහැ කියලා හරි thank you දෙලාට කිව්වේ නැත්තම් දැන් මම දන්නේ නැත්තම් ඔම්මම යනවා right අපි එක හදා ගන්නකම් පොඩක් ඉන්න එතකොට ස්ථාවරවත්කම් ෂෙවීම් වල ගැළපීම අනිවාර්යයෙන්ම තැන් දෙකකට යන්න ඕනේ. එක තැන තමයි අපි අර නෝට් එක අප්ඩේට් කිරීම. දෙවෙනි තැන තමයි අපි වියදම් ගිණුම හැටියට ආදායම් ප්‍රකාශය අප්ඩේට් කිරීම. දැන් මේ ගී සති කරපු ඒවා තමයි මම ආයි නැවත කරන්නේ. පොඩ්ඩක් ඉන්නවට විනාඩියක් දෙන්න මේගොල්ලෝ හදනකම්. ස්ක්‍රීන් එක පේන්නේ. මේ උඩ මේකේ එවිලා නැහැ. මේ ටික එන්න ඕනේ නේද උඩ? නැද්ද? ආ. දැන් හරිනේ. දැන් ඔයාලට පේනව නේද මං හිතන්නේ? පේනවද ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක? කියන්නේ ප්‍රසන්ටේෂන් එක පේනවද? පේනවා සර්. right thank you. right එතකොට අපි පුතා දැන් ගැළපීම කරනකොට දැන් ඔන්න නෝට් එක අපි අප්ඩේට් කරා කලින් මේ තියෙන 400 අපි අප්ඩේට් කරපු එක මේක වෙනද නම් අපි කරන්නේ අර අපේ බැලන්ස් ෂීට් එකේම අප්ඩේට් කරන එක. නමුත් දැන් අපි මේක වෙනම නෝට් එකක් හැටියට අපි අප්ඩේට් කරා. මොකද තනි ෆිගර් එකක් විතරයි අපිට බැලන්ස් ෂීට් එකේ ජංගම නෝනවත්කම් කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වියදම හැටියට අපි වියදම් පෙන්වන අපේ ආදායම් ප්‍රකාශයේ ඔයගොල්ලන්ට පේනවා මෙහෙයුම් වියදම් කියලා. එහෙම නැත්නම් වියදම් කියලා අපිට මෙහෙයුම් වියදම් කියලා පෙන්වන්න තියෙන ಜಾති තුනයි. සේවක වියදම්, ක්‍රමක්ෂය ෂෙවීම් හා ක්‍රමක්ෂය වියදම් සහ අනිකුත් වියදම්. ওই ಜಾති තුනෙන් එකට තමයි මේ ෂෙවීම් දාන්න පුළුවන්. ඒතර අපිට ෂෙවීම් කියලා වෙනම නමක්ම තියෙන නිසා අපිට එතනට දාන්න පුළුවන් මේ 400 වියදමක් හැටියට.
400 එතන ආදායම් ප්‍රකාශයට කෙලින්ම දානවා වියදමක් හැටියට වර්ෂයේ ෂෙයා කියලා. right. ඊට ගැළපෙළි අංක 2 කතා කරන්නේ අපි ගාව තියෙන සින්නක්කර දීපල වර්ෂය තුලදී ප්‍රත්‍යාගණනය වුණා කියලා. වර්ෂය තුලදී ප්‍රත්‍යාගණනය වෙනවා කියලා කියන්නේ නැවත අගය කිරීමට ලක් වෙනවා කියලා. ඒතර අපි ගාව තියෙන ගොඩක් වෙලාවට ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ ප්‍රාග්ධන වත්කම්, කියන්නේ ගොඩාක් කාලයක් අපිට ආදායම් ලබා දෙන වත්කම් වසර ගණනාවකට පස්සේ අපි නැවත අගය කිරීම සිදු කරන්න පුළුවන්. ඔයිට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව රූල් එකක් දාලා තියෙනවා වාණිජ බැංකුවකට තමන්ගේ ඕන් ප්‍රොපර්ටිස් තියෙනවා නම් තමන්ට අයිති දේවල් තියෙනවා නම් අයිති ප්‍රොපර්ටිස් තියෙනවා නම් ගොඩක් වෙලාවට බැංකුව තමන්ගේ ශාඛා පිටුවල තියෙන්නේ කුලී පදනමට අරගත්ත බිල්ඩින් වල. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරන්නේ ඒව ගැන නෙමෙයි යම් බැංකුවකට අයිති. ඒ කියන්නේ පූර්ණ වශයෙන් මේ බැංකුවටම අයිති ලෑන්ඩ්ස් ඇන්ඩ් බිල්ඩින් තියෙනවා නම් ඒවා අවුරුදු 3කට සැරයක්වත් ප්‍රත්‍යාගණනය කරන්න ඕනේ කියලා. ඒ රික්වයර්මන්ට් එක යටතේ මේ බැංකුවත් තමන්ගේ සින්නක්කර දීපල ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. ඒතර සින්නක්කර දීපල ප්‍රත්‍යාගණනය කරාම ප්‍රත්‍යාගණනලා තියෙන අගේ තමයි මිලියන 4000. මිලියන 4000. ඒතර 3600ක වටිනාකමින් යුත් සින්නක්කර දීපල 4000කට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. 4000කට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. ඒතර 3600ක වටින එකක් 4000කට ප්‍රත්‍යාගණනය කරාම 400ක ලාභයක්. එහෙම නැත්නම් ගේන් එකක් එනවා. ඒතර ඒ ගේන් එකට අපි කියනවා ප්‍රාග්ධන ගණයේ ලාභයක් කියලා. ඒතර ඔයගලන්ට මතක නම් ප්‍රාග්ධන ගණයේ ලාභ අපි සාමාන්‍ය ආදායම් ප්‍රකාශයට සටහන් කරන්නේ නැහැ. ඒව සටහන් කරන්න ඕනේ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. right? ඒතර අපි ඉස්සෙල්ලා මේ නෝට් එක අප්ඩේට් කළෙමු. ඒතර මේ ප්‍රත්‍යාගන්න ගැලපීමෙන් යන්ත්‍ර සූත්‍ර කියන කොලම් එකට බලපෑමක් නැහැ. සින්නක්කර දීපල වල නව අගය. ඒතර ප්‍රත්‍යාගණනයේ ඩබල් එන්ට්‍රි එක වෙන්නේ අදාළ වත්කම හර වෙනවා. ප්‍රත්‍යාගන්න ලාභය බැර වෙනවා. ප්‍රත්‍යාගන්න ලාභය අනිකුත් විස්තරාත්මක ප්‍රකාශය හරහා අනිකුත් විස්තරාත්මක ප්‍රකාශයේ දාන සෑම අයිතමයක්ම යන්න ඕනේ සංචිතයක් හැටියට සංචිත වලට යනවා. right. එතකොට සින්නක්කර දීපල වල නවාගේ 3600 ඉඳලා 4000ට වැඩි වෙනවා. ඒතර 400ක ගේන් එකක් එනවා. ඒ අනුව සින්නක්කර දීපල වල අවසාන ශුද්ධ පොත් අගේ 2019 330කට 4000 වෙනවා ෂෙයා වීම නැති නිසා. යන්ත්‍ර සූත්‍ර වලට කිසිම ගැළපීමක් නැහැ. මේ ගැළපීමෙන් ඒකේ හැමම තමයි 4000යි සමුච්චිත ෂෙයා 1150යි යනු ශුද්ධ පොත් අගේ 2850යි. එකතුවත් එහෙමයි. එකතුව අලුත් ආපු 400 නිසා කලින් 7600 ඉඳලා 8000ට වැඩි වෙනවා පිරිවැය. ෂෙයා වීම වල වෙනසක් නැහැ. දැන් ශුද්ධ පොත් අගේ 6850 වෙනවා. right. ඒතර මේ 400 ඔන්න අපි ෆික්සර්ස් නෝට් එක අප්ඩේට් කරගත්තා. ඒක එක තැනක්. අනිත් තැන තමයි අපේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සංචිත අපි අප්ඩේට් කරගන්න ඕනේ. ඒතර අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ගියාම ඒක නැවත වර්ග නොකරනු ලබන අයිතමයක්. මොකද මේවා ලාභ ගිණුමට කවදාවත් දාන්නේ නැහැ. හැබැයි එක අවස්ථාවක් තියෙනවා නිකන් හරි අපි පළවෙනි සැරේ මෙහෙම ප්‍රත්‍යාගණනයක් කරොත් අපිට අලාභයක් ආවොත් අපේ ස්ටෑන්ඩඩ් එකේ කියනවා මේ අලාභය කෙලින්ම ඉස්සෙල්ලම ලාභ ගිණුමේ රෙකග්නයිස් කරන්න කියලා. තාගේ අඩුවීමක් ආවොත් නිකන් හරි හිතන්නකො මෙතන අලාභය ආවා කියලා මිලියන 50ක ඒ මිලියන 50 ඉස්සෙල්ලාම ලාභ ගිණුමේ රෙකග්නයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය රෙකග්නයිස් වෙන්න ඕනේ. වෙලා ඊළඟ අවුරුද්දේදී ලාභයක් ආවොත් එතකොට අර ලාභ ගිණුමට දාන්න පුළුවන් රුපියල් මිලියන 50ක් ඉස්සෙල්ලාම. අර එන ලාභේ. ඊටු ටික විතරයි අපිට මේක වෙනස් වීම ප්‍රකාශයට ගෙනියන්න වෙන්නේ. ඒතර මම හිතන්නේ එච්චර ලොකු ගැළපිලි ඔයගොල්ලන්ගේ මට්ටමින් සාකච්ඡා කරයි කියලා. ඒතර සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රත්‍යාගන්න ලාභයක් ආවොත් නැවත වර්ග නොකරනු ලබන ලාභයක් හැටියට තමයි මේ 400 දාන්න වෙන්නේ. ඒතර 400 නැවත වර්ග කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක කවදා හරි දවසක විකුණලා අපිට සල්ලි හම්බුනොත් දැන් මේ ඔක්කොම බුක් එන්ට්‍රීස් විතරයි. මොකද ප්‍රත්‍යාගණනය කරනවා කියලා කියන්නේ අපි ඒක විකුණනවා කියන එක නෙමෙයිනේ. ඒතර මේක අපේ ලාභයක් හැටියට සංචිතයකට යනවා විතරයි. කවදා හරි දවසක අපි මේ අදාළ වත්කම් විකුණලා අපිට ඒ ලාභය රියලයිස් වුණා කියලා අපි කවදාවත් ලාභ ගිණුමට දාන්නේ නැහැ. ඒක අපේ කෙලීම මේ ප්‍රාග්ධනයට නැත්නම් ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු වීමක් විතරයි එන්නේ සංචිතය අයින් වෙලා. එතකොට සින්නක්කර දීපල වල ප්‍රත්‍යාගන්න ලාභ කියලා ලාභ ගිණුමට නැවත වර්ග නොකරනු ලබන අයිතමයක් හැටියට 400 අපි හඳුනා ගන්න ඕනේ. එතකොට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයටත් මේක යන්න ඕනේ. අනිකුත් විස්තරාත්මක ප්‍රකාශය සටහන් වෙන සෑම අයිතමයක්ම යනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට. හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රත්‍යාගන්න සංචිතය යටතේ දැනට තියෙන ආරම්භයේ 200ක් අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා රෝ එකක් දාලා
තව ඉන්න පුළුවන්. ඒවයි සම්පූර්ණ ගානම දාන්න 400ක් ප්‍රත්‍යයගන සංචිතයට එකතු වෙනවා. ඒ මුළු කොටස් හිමියන්ගේ අයිතියත් අර මුදලත් රුපියල් මිලියන 400කින් වැඩි වෙනවා. right. ඊළඟට මෙන්න මේ නෝට් එක දැන් අපි සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. එතකොට අවසාන උත්තරේ අන්තිමම උත්තරය අපි ගාව තියෙන මේ ජංගම නොවන වත්කම් දෙකක් තිබ්බා. ඒවයි පිරිවැය ප්‍රත්‍යයගන ගැලපීම් වලින් ඡය ගැලපීම් වලින් පස්සේ ඒ ජංගම වත්කම් දෙකේම මුළු අවසාන ශුද්ධ පොත් අගය වෙන්නේ 6850යි. ඔන්න ඒ 6850 අපි ගිනිහිල්ලා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හඳුන ගන්න ඕනේ. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ද්‍රවශීලතාවයේ අඩු වත්කම් ගොඩට තමයි ඒක වැටෙන්නේ. ඉන්න යටින් අපි හඳුන ගන්න ඕනේ. දැන් අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ යටම හරියෙන් වත්කම් වල යටම හරියෙන් අපි 6850යි කියලා දීපල උපකරණ කියලා හඳුන ගන්නවා. ඒතර ඔය මැද්දේ ඉඩ අඩු වුණාට වැඩි වුණාට ඒව ගැන වොරි වෙන්න එපා. හැම වෙලාවෙම මතක තියාගන්න ද්‍රවශීලතාවයේ වැඩි වත්කම් මුලින්ම ද්‍රවශීලතාවයේ අඩු වත්කම් අගටත් ලියන්න. දැන් මේ දීපල පිරිත උපකරණ උඩීම ලිව්වොත් ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක්. ඒක යටටම එන්න ඕනේ. right. මේ සියලුම ගැළපීම් අපි ගිය සතියේ සාකච්ඡා කරා. නමුත් දැන් මම මේ සතියේ සාකච්ඡා කරනවා. ඊළඟට ගැළපිලි අංක 3. ගැළපිලි අංක 3 කතා කරේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් අදාළ හානි කරන අලාභ ගැළපීම සිද්ධ කරන ආකාරය. ඔයගොල්ලන්ට මම ඒක ගිය සතියේ ලොකු වෙලාවක් අරගෙන විස්තර කරා. නමුත් මේ සතියේ මම එච්චර ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. නමුත් බොහොම සමරයිස් version එක මම නැවතත් පැහැදිලි කිරීමක් කරනවා. ගිය සතියේ ඔයගොල්ලන්ට ඉගෙන ගත්ත දේ නැවත ආවර්ජනය කරගැනීමේ පහසුව පිණිස. උඩ ණය සහ අත්තිකාරම් තමයි බැංකුවක තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන ලොකුම වත්කම. ඒතර සාමාන්‍යයෙන් මුළු වත්කම් වලින් 80ක් 90ක් විතර වගේ මේ ණය සහ අත්තිකාරම් කියන වත්කමෙන් රෙප්‍රසන්ට් වෙනවා. අනිත් පැත්තට ගියාම අපේ මුළු ස්කන්ධයෙන් සහ මුළු වගකීම් වලින් 90%ක්ම තියෙන්නේ ඩිපොසිට් වගේ. ඒකට වත්කම් පැත්තේ වැඩිම අගයක් තියෙන වත්කම තමයි ණය සහ අත්තිකාරම්. ඒතර ණය සහ අත්තිකාරම් අපි දුන්නට පස්සේ කවදා හරි දවසක මේ ණය සහ අත්තිකාරම් වලින් අපිට ලාභයක් වෙන්න පුළුවන් මේ ණය සහ අත්තිකාරම් ගෙවන්නේ නැති වුණා. right. එතකොට 2012 ජනවාරි 1 වෙනිදාට පෙර අපි දැන් මේ අපි කතා කරන්නේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කරන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා අභ්‍යන්තර ප්‍රයෝජනය සඳහා නෙමෙයි. අභ්‍යන්තර ප්‍රයෝජනය සඳහා අපි ගණන් හදනකොට එක එක බැංකුව එක එක විදිහට ෆෝමැට්ස් පාවිච්චි කරලා අභ්‍යන්තර ප්‍රයෝජන සඳහා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සකස් කරන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වරලත් ගණක අධිකරණ ආයතනයේ මේ ඔයගොල්ලන්ගේ මේ සිලබස් එකේදී අපි කතා කරන්නේ බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සඳහා සකස් කරනකොට කොහොමද සකස් කරන්න ඕනේ කියන එක තමයි කතා කරන්නේ. ඒතර 2012 ජනවාරි 1 වෙනිදාට කලින් ඒ කියන්නේ 2012 අවුරුද්දට කලින් කියන්නේ 2011 අවුරුද්ද වෙනකම්ම අපි ණය සහ අත්තිකාරම් වලට අපි වෙන් කිරීමක් කරන්න ඕනේ. කොහොම වුණත් අපි වෙන් කිරීම කරන්න මේ ණය සහ අත්තිකාරම් වලින් නොලැබෙන ණය සහ අත්තිකාරම් සම්බන්ධයෙන්. ඒතකොට 2011 වෙනකන් එහෙම ණය සහ අත්තිකාරම් සඳහා වෙන් කිරීම කරේ ශ්‍රී ලංකා මහ බැංකුව දුන්න නියමයන්ට අනුව. right. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුව දුන්න නියමයන්ට අනුව ණය සහ අත්තිකාරම් වෙනුවෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා 2011ට කලින් ඒ කියන්නේ 2012 අවුරුද්ද පටන් ගන්න ඉස්සර 2011 වෙනකම්ම ප්‍රධාන ප්‍රතිපාදන දෙකක් කරා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුව නිශ්චිත ප්‍රතිපාදන සහ පොදු ප්‍රතිපාදන කියලා ඉංග්‍රීසියෙන් කියනවා ස්පෙસિෆික් ප්‍රොවිෂන් ජෙනරල් ප්‍රොවිෂන් කියලා දෙකක් තමයි ණය සහ අත්තිකාරම් වෙනුවෙන් කරේ. හැබැයි 2012 ජනවාරි 1 වෙනිදා ඉඳලා බලපැවැත්වෙන පරිදි ඒ කියන්නේ 2012 ඒකවුන්ට් සදාති ප්‍රසිද්ධ කිරීම සඳහා ඒ අවුරුද්දේ ඉඳලා ණය සහ අත්තිකාරම් වෙනුවෙන් අපිට සෙන්ට්‍රල් බැංක් එකේ මෙතඩ් එක ෆලෝ කරන්න ඕනේ නෑ කියලා කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුවම. ඒ වෙනුවට අපි අපේ ගිණුම් සකස් කරද්දී ප්‍රසිද්ධ කිරීම සඳහා අපි අනුගමනය කරන්න ඕනේ ශ්‍රී ලංකා වරලත් ගණක අධිකරණ ආයතනයේ නිකුත් කරලා තියෙන ගිණුම් කරන ප්‍රමිතියකට අනුව තමයි අපේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ කියලා. ඒතර ඒ අනුව 2012 ඉඳලා ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ප්‍රතිපාදන ණය සහ අත්තිකාරම් වෙනුවෙන් අපි ප්‍රොවිෂන් දාලා තියෙන්නේ කෑලි දෙකක් යටතේ. ඒ තමයි තනි ලෙස සැලකිය යුතු ණය අරගෙන ඒවට වෙනමම හානි කරන ලාභ වෙන් කරලා තියෙනවා. ඊළඟට සමස්ත ණය කලබ අරගෙන ඒකට වෙනමම හානි කරන ලාභ වෙන් කරලා තියෙනවා.
ඒත් ඉංග්‍රීසියෙන් කියනවා individual significant loan impairment එකයි collective impairment එකයි තමයි 2012 ඉඳලා අපි ප්‍රසිද්ධ කිරීම සඳහා ගිණුම් සකස් කරද්දී අපි ණය සාත්‍තිකාරම් වෙනුවෙන් අදාළ වෙන් කිරීම කරේ. එතකොට ඔයගොල්ලෝ දැන් අපි ගණන් හදනකොට දැන් අපි ඉන්නේ 2021 නේ. එතකොට 20 21 ගණන් හදනකොටත් අපි අනුගමනය කරන්න ඕනේ මේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතන නිකුත් කරලා තියෙන ප්‍රමිති වලට අනුව ණය සාත්‍තිකාරම් වෙනුවෙන් ඔය හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ වෙන් කිරීම තමයි අපි සිද්ධ කරන්න ඕනේ. right. අපි ගත්තොත් එම මෙතන මේ දෙකේ අතර වෙනස්කම් දැනට බලපෑවැත්වෙන හානි කරන ලාභ වෙන් කිරීම සඳහා බලපෑවැත්වෙන ප්‍රමිතිය තමයි SLFRS 9 කියන එක ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9 කියන එක අපි වෙනමම සාකච්ඡාත් කරනවා මේ ගණන් හැදීම සම්බන්ධයෙන්ම වෙනමම සාකච්ඡාත් කරනවා. ඒකට පරණ විදියට කියන්නේ 2012ට කලින් අවුරුදු වල අපිට මහ බැංකුව තමයි අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම නිකුත් කිරීම කරලා තිබ්බේ. හැබැයි අලුත් විදියට ඒක නිකුත් කරන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය. ඒතර පරණ විදියට ඒ විදිය ඔයගොල්ලන්ට දැන් මම කිව්වොත් ඒක පෙනේ ඔයගොල්ලන්ට ඒක හරීම රූල් බේස් අප්‍රෝච් එකක්. නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව තමයි අපි වෙන් කිරීම කරන්නේ. ඒතර බැංකුවෙන් බැංකුවට ඒක වෙනස් වෙන්නේ නැහැ. හරීම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. හැබැයි දැන් අලුත් විදිය බැලුවොත් එහෙම අලුත් විදිය ඒක ගොඩාක් ඉස්සරහ දිහා බලලා එහෙම නැත්නම් අපි කියන ෆෝවර්ඩ් ලුකින් අප්‍රෝච් එකක් ඒක හරීම මූලධර්මයන් මත තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ මූලධර්මයන් මත සිද්ධ වෙනකොට බැංකුවෙන් බැංකුවටත් අපේ ණය සහ අතිකරම් වලින් කරන වෙන් කිරීම බැංකුවකට අදාළව වෙනස් වෙන්න පුළුවන්. right? ඒතර ප්‍රින්සිපල් එකක් නෑ මූලධර්මයන් මත තමයි දුවන්නේ. මේ මොනවාද රූල් එකක් නෑ මේ ප්‍රින්සිපල් එකක් මත තමයි දුවන්නේ. රූල් එකක් නම් හැමෝටම එකම විදියට තමයි ඇප්ලයි වෙන්නේ. ඒ බැංකුවේ සයිස් එක ලොකු වුණත් පොඩි වුණත් අවුරුදු ගාන පරණ බැංකුවක් වුණත් අලුතෙන් පටන් ගත්ත බැංකුවක් වුණත් රූල් එකම තමයි. හැබැයි අපි ප්‍රින්සිපල් එකක් එහෙම නැත්නම් අපි ලොජික් එකක් භාවිතා කරලා නම් කරන්නේ ඒක බැංකුවේ සයිස් එක අනුව වෙනස් වෙන්න ඕනේ. බැංකුවේ පරණ අලුත්ද පරණද කියන එක අනුව වෙනස් වෙන්න ඕනේ. බැංකුවේ තියෙන ණය කලම අනුව වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ කාටද ණය දීලා තියෙන්නේ අනුව වෙනස් වෙන්න ඕනේ. එකම ගානක දැන් උදාහරණයක් හැටියට හිතන්නකෝ උපසත්තිකාර හැම නැත්නම් අපි දන්න පෝනින් කියලා එකම පෝනින් පෝර්ට්ෆෝලියෝ එක බැංකු දෙකක තිබ්බත් ඒ දෙකට අදාළ ප්‍රොවිෂනින් දාන විදිය අලුත් විදියට අනුව වෙනස් වෙන්න පුළුවන්. පරණ විදියට අනුව හැබැයි වෙනස් වෙන්න බෑ. right පරණ විදිය හරිම රූල් එකක් බේස් කරගෙන ඒක ඒ විදියටම තමයි. ඊළඟට අනිත් වෙනස්කම තමයි පරණ ක්‍රමයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අපි නිශ්චිත ප්‍රතිපාදනයි පොදු ප්‍රතිපාදනයි තය වෙන් කරේ. හැබැයි අලුත් විදියට අනුව අපි තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ වෙන් කිරීමත් සමස්ත ණය කළඹ වෙනුවෙන් හානි කරන ලාභ වෙන් කිරීමත් සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ තියෙන පරණ විදිය මේක ඇත්තට පරණ විදිය කිව්වට මේක තාම මේ ලංකාවේ වාණිජ්‍ය බැංකු ඔක්කොම මේ ශ්‍රී ලංකා මහ බැංකුවට මේ රිපෝටින් එක කරන්න ඕනේ. හැබැයි ප්‍රසිද්ධ කිරීම සඳහා බැංකුවක් මූල්‍ය ප්‍රකාශ හදද්දී මේ විදිය සම්පූර්ණයෙන්ම අමතක කරලා තමයි ගණන් හදන්නේ. ගාන හදනකොට හදන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ගිණුම් හදනකොට හදන්නේ. ඒතර පරණ විදියට අනුව ඒගොල්ලෝ ප්‍රොවිෂනින් දෙකක් විග්‍රහ කරනවා. එකක් තමයි නිශ්චිත ප්‍රතිපාදන අනිත් එක තමයි පොදු ප්‍රතිපාදන. ඒතර ඒකේ මේන්ම රූල් එක වෙලා තියෙන්නේ කොච්චර number of period එකක් arrears තියෙනවද කියලා. number of installment arrears ද කියන එක තමයි පරණ විදියට අනුව කියන්නේ. ඒකට අනුව arrears months ගාන මාස 0 සිට මාස 3 වගේ වෙනවා නම් ඒවා අපි හඳුන්වන්නේ performing loan අපි කියනවා ක්‍රියාකාරී ණය කියලා. ඊළඟට දෙවෙනි කැටගරි එක ඒ කියන්නේ මාස 3ට වඩා arrears තියෙනවා නම් ඒ ඔක්කොම දාන්නේ non performing loans කියලා. ඒවට අපි කියනවා අක්‍රීය ණය කියලා. ඒතර අක්‍රීය ණය කොටස් 4ක් තියෙනවා. ඒක මේ මම සිංහලෙන් දීලා නැහැ. overdue කියලා එක කොටසක් තියෙනවා. substandard කියලා එක කොටසක් තියෙනවා. doubtful කියලා එක කොටසක් තියෙනවා. loss කියලා තව කොටසක් තියෙනවා. ඒතර overdue කියලා කියන්නේ මාස 3 සහ මාස 6 අතරේ arrears තියෙන loans වලට substandard කියලා කියන්නේ මාස 6 සිට 12 දක්වා arrears තියෙන loans වලට doubtful කියලා කියන්නේ මාස 12 මාස 18 අතර arrears තියෙන loans වලට loss කියලා කියන්නේ මාස 18ට වඩා වැඩි arrears තියෙන loans වලට. ඒ කියන්නේ අවුරුදු එකමාරකට වඩා වැඩියෙන් arrears තියෙන loans. ඔය අන්තිම categories අතර overdue substandard doubtful loss කියන හතරම අපි කියනවා non performing loans කියලා. එතකොට provisioning පැත්තට ගියොත් එහෙම ඔක්කොම performing loans වලටයි
non performing loans වල පළවෙනි කැටගරි එකට. ඒ කියන්නේ overdue කියන කැටගරි එකටයි අපි දාන්නේ general provision එක. ඒ කියන්නේ පොදු ප්‍රතිපාදනය තමයි දැම්මේ. එතකොට non performing loans වල අන්තිම කැටගරිස් තුනට substandard doubtful loss කියන කැටගරිස් තුනට විතරයි අපි දැම්මේ specific provision එක. එහෙම නැත්නම් අපි කියනවා නිශ්චිත ප්‍රතිපාදනය. right? එතකොට performing loan වලටයි non performing loan වල පළවෙනි කැටගරි එකටයි අපි දාන්නේ general provision එක. එහෙම නැත්නම් අපි කියනවා පොදු ප්‍රතිපාදනය. ඒක දාන්නේ loans වල outstanding balance එකෙන් 100.5ක්. 100.5ක්. එතකොට 100.5 අපි හදද්දී සමහර loans තියෙන එහෙම provision එකක් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. හේතුව ඒවා fully secured හින්දා. ඒ වගේ loans තමයි අපි කියනවා cash margin loans. එහෙම නැත්නම් අපි gold against loan දීලා තියෙනවා. එහෙම නැත්නම් treasury bill against loan දීලා තියෙනවා නම් ඒ loans bad ගියා කියලා අපිට provisioning අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම අපිට security එක තියෙනවා. cash margin එකක් දීලා තියෙනවා නම් bad ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. cash margin එක නැත්නම් deposit එක අපි uplift කරලා අපිට loan එක recover කරගන්න පුළුවන්. ඒත් ඒ වගේ loans තියෙනවා නම් ඒ ටික ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ඉතුරු loans වලින් 0.5ක් අපි provision එක දානවා. එතකොට ඒ දාන්නේ performing loans වලටයි non performing වල overdue කියන කැටගරි එක. කියන්නේ first category එකටයි තමයි ওই general provision එක apply වෙන්නේ. ඊළඟට non performing loans වල ඉතුරු categories තුනට apply වෙන්නේ specific provision එක. ඒ කියන්නේ නිශ්චිත ප්‍රතිපාදන. ඒතර ඒක අපි ගන්නකොට ඒකේ බලනවා ඉස්සෙල්ලාම ඒ හැම loan එකකටම දැන් අර කලින් එකේ නම් ඔක්කොම ටික එකතු කරලා දැන් මේ general provision එකේදී අපි වර්ග කරන්න ගියේ නෑ. specific provision වලදී individual loan එකකටම යනවා. ඒතර individual loan එකක් අරගන්නවා. ඒකට අදාළ security එක මොකක්ද කියලා බලනවා. ඒතර හැම security එකටම central bank එක කියනවා haircut value එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ security එකේ තියෙන value එක හැමම ගන්නෙ නෑ. පළවෙනි එක security එකට අනිවාර්යයෙන්ම updated valuation report එකක් තියෙන්න ඕනේ. updated කියලා කියන්නේ දැනට expire වෙච්ච නැති valuation report මට මතක විදියට commercial property එකක් නම් valuation report එක expire වෙන අවුරුදු 4කින් resident property එකක් නේ කියන්නේ housing loan එකට වගේ එකකට ගත්ත එකක් නම් ඒක අවුරුදු 5කින් expire වෙනවා. එතකොට ඔය expire වෙච්ච නැති valuation report එකක් අරගෙන ඒකේ value එකට haircut එකක් දෙනවා central bank එක දීලා තිනවා. එතකොට එක එක mortgage වෙච්ච property එක අනුව value එක haircut එක අඩු වෙලා ඒ ගන්න security value එක අඩු කරන්න පුළුවන් අපේ loan outstanding එකකින්. කියන්නේ loan එකේ outstanding එකකින් අඩු කරනවා අර haircut එක apply කරපු security value එක. ඒන උත්තරෙන් 120ක් substandard කියන එකට 150ක් doubtful කියන category එකට 100ක් loss කියන category එකට අපි provision එකක් දානවා. ওই තුනම අපි කියනවා specific provision කියලා. ඒතර මතක තියාගන්න හැබැයි ප්‍රසිද්ධ කිරීම සඳහා අපි බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදද්දී මෙන්න මේ ක්‍රමය අපි දැන් අමතක කරලා තියෙන්නේ. 2012 ඉඳලා මේ ක්‍රමයට අපි ගණන් හදන්නේ නැහැ ප්‍රසිද්ධ කිරීම සඳහා. හැබැයි internal purpose වලට central bank එකට report කරන්න මේවා තාම valid. මේවා සම්පූර්ණයෙන්ම බැහැර වෙලා නැහැ 2012 ඉඳලා තාමත් මේවා අපි use කරනවා internal mechanism වලට සහ ඊට අමතරව central bank එකත් අපි මේවා ඉල්ලනවා. හැබැයි ප්‍රසිද්ධ කිරීම සඳහා දැන් අපේ අවශ්‍යතාවය තියෙන්නේ අපි ඉගෙන ගන්න ප්‍රසිද්ධ කිරීම සඳහා ගණන් හදන්නනේ. ඒකට මේ ක්‍රමය ඒකට අදාළ වෙන්නේ නැහැ. මේක නිකන් දැන් මැරුණු මිනිස්සෙක් වගේ තමයි. right? ඒතර මේක ඒකට අදාළ වෙන්නේ නැහැ. අපි දැන් ඉගෙන ගන්න ඕනේ අලුත් ක්‍රමයට අනුව කොහොමද loans and advances වලට provisioning දාන්නේ කියන එක. නමුත් මේක දැනගෙන තියෙන්න ඕනේ ඔයගොල්ලෝ අලුත් ක්‍රමයේ ඉගෙන ගන්න ඉස්සෙල්ලා. right. ඒතර මේ තියෙන අලුත් ක්‍රමය. එතකොට loans and advances වලට 2012 ඉඳලා දැන් අපි අලුත් ක්‍රමයේ යටතේ ඒ කියන්නේ හානි කරන එහෙම නැත්නම් අපහායන අලාභ අය කිරීම ක්‍රමයේ යටතේ තමයි ප්‍රතිපාදන වෙන් කිරීම කරන්නේ. එතකොට කලින් කිව්වා වගේ දැනට බලපැවැත්වෙන මේ ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් දැනට බලපැවැත්වෙන ප්‍රමිතිය තමයි ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9 අපි කෙටියෙන් කියනවා SLFRS 9 කියන ප්‍රමිතිය. ඒතර ඒකේ කතා කරන්නේ මූල්‍ය උපකරණ ගැන අපි ඒක in detail කතා කරනවා මොකද අපේ ඊළඟ ගාන හදද්දී අපිට ඒක උපකාරී වෙනවා. ණය සාත්‍තිකාරම් විතර නෙමෙයි තව જાතියේ මූල්‍ය උපකරණ තියෙන නිසා. right? ඒතකොට මේ ප්‍රමිතියේ කතා කරන එක මූල්‍ය උපකරණයක් විතරයි ණය සාත්‍තිකාරම්. තව මූල්‍ය උපකරණ තියෙනවා. ඒතකොට SLFRS 9 අපි වෙනම කතා කරන්න ඕනේ. right. එතකොට හානි කරන ලාභ ණය සාත්‍තිකාරම් තහම ප්‍රධාන හානි කරන ලාභ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි තනි ලෙස සලකන ණය වෙනුවෙන් හානි කරන ලාභ වෙන් කරන එක. ඊළඟ එක සමස්ත හානි කරන ලාභ වෙන් කරන එක. අපි ඉංග්‍රීසියෙන් කියනවා
individual significant loan impairment කියලා ISL impairment කියලා කියන්නේ. ඊළඟට collective impairment right. ඒතර මේ දෙක හදන්නේ කොහොමද කියලා අපි බලමු වෙන වෙනම. දැනට අපි මතක තියාගන්න මේ දෙක තමයි ප්‍රධානම හානි කරන ලාභ වෙන් කිරීම දෙක. ඕලන්ට විභාගයේදී මේවා හදන්නේ කොහොමද කියලා ඉල්ලන්නේ විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ මේකට ගැළපීම කරන එක විතරයි. ඒක ගැළපීම කරන එක හරියට අර අඩමානය වෙන් කිරීම ගලපනවා වගේ ඌණ වෙන් කිරීමක්ද අද වෙන් කිරීමක්ද ගලපනවා වගේ ගැළපීම විතරයි අපිට කරන්න තියෙන්නේ. දැන් මේවා හදන්නේ කොහොමද කියලා විභාගයේදී අහන්නේ නැහැ. right. නමුත් මේ process එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. right. අපි තනි ලෙස හානි කරන ලාභ ගණනය කරන ක්‍රියාවලියට ගියොත් එහෙම මේ තියෙන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය කොහොමද තනි ලෙස ඒවා එහෙම නැත්නම් collective impairment දෙක වෙන් වෙන්නේ කියන එක. ඒතර මේකේ බල්ක් එක කතා කරන්නේ තනි ලෙස හානි කරන ලාභ වෙන් කිරීම කරන විදිය ගැන. ඒතර මුලින්ම අපි ගන්නවා බැංකුවේ තියෙන සම්පූර්ණ ණය කළඹ අර ගන්නවා. ඒතර මේ ණය කළඹ හිතන්නකෝ ණය ගනුදෙනුකරු මිලියනයක් හිටියා කියලා. ඒ මිලියනයම අපිට තනි ලෙස සලකන්න අමාරුයි. මොකද තනි ලෙස සලකනවා කියලා කියන්නේ අපි ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ට ඇටෙන්ෂන් එකක් දීලා ඒක වැඩේ කරන්න ඕනේ. ඒතර මේ ණය ගනුදෙනුකරු මිලියනයම අපිට තනි ලෙස සලකන්න බෑ. ඒකින්ද අපි යම් මේ පෙරීමක් කරන්න ඕනේ. right? යම් පෙරීමක් කරන්න ඕනේ. ඒතර අපි බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා මේ පෙරීම කරන විදිය. මොකද සමහර බැංකුවල ණය ගනුදෙනුකරුවෝ ඉන්නවා විශාල ප්‍රමාණයක්. එක බැංකුවක මිලියනයක් ඉන්න පුළුවන්, තව බැංකුවක මිලියන 2ක් ඉන්න පුළුවන්, තව බැංකුවක මිලියන 10ක් ඉන්න පුළුවන්. ඒක නිසා මේ අපි යම් පෙරීමක් කරන්න ඕනේ. මේක තනි ලෙස අපිට සලකන්න පුළුවන් ගනුදෙනුකරුවෝ ණය ගනුදෙනුකරුවෝ කවුද? එහෙම නැත්නම් සමස්ත පෝර්ට්ෆෝලියෝ එක හැටියට අපි ඒගොල්ලන් ඉවැලුවේට් කරනවද නැද්ද කියන එක. ඒකට පළවෙනිම පෙරීම කරන්නේ අපි බලනවා අපේ ණය ගනුදෙනුකරුවන්ගෙන් දැනට outstanding value එක දැන් මේ උදාහරණය නම් මම අරන් තියෙන්නේ මිලියන 100ට වඩා වැඩි ගනුදෙනුකරුවෝ කවුද කියලා. ඒතර සමහර බැංකුවක් මේක මිලියන 100ක් කියලා ගන්න පුළුවන්. සමහර බැංකුවල මිලියන 100 ගත්තොත් එහෙම විශාල ගනුදෙනුකරුවෝ ප්‍රමාණයක් ඔකට පෙරිලා එන්න පුළුවන්. ඒක නිසා එතකොට ඒගොල්ලොන්වත් අපිට තනි ලෙස හරියට සලකන්න බෑ. ඒක නිසා සමහර බැංකුවල මේක මිලියන 100 වෙන්න පුළුවන්. සමහර බැංකුවල මිලියන 200 වෙන්න පුළුවන්. සමහරවල්ට මිලියන 500 වෙන්න පුළුවන්. සමහර පොඩි බැංකුවල මේක මිලියන 50 වෙන්න පුළුවන්. ඒකට ඒකෙන්ද තමයි මේ මම කිව්වේ අලුත් අප්‍රෝච් එක ප්‍රින්සිපල් එකක් බේස් කරන්නේ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. right. එතකොට පළවෙනි ක්‍රියාවලියේදී අපි කරන්නේ මේක collective impairment ද individual significant impairment ද කියන එක බෙදා ගන්න පළවෙනියෙන්ම අපි ප්‍රශ්න අහනවා අපි දීලා තියෙන ගනුදෙනුකරුවෝ ණය ගනුදෙනුකරුවන්ගෙන් මිලියන 100ට වඩා ණය දීලා තියෙන කට්ටිය කවුද කියලා. මිලියන 100ට වඩා ණය දීලා තියෙන කට්ටිය කවුද කියලා. ඒත් එහෙම ගත්තාම පළවෙනි එකේදී yes කියලා නම් උත්තරේ එන්නේ. ඔතන අර මිලියනයක ණය ගනුදෙනුකරුවන්ගෙන් yes කියලා මිලියන 100ට වඩා ණය ගනුදෙනුකරුවෝ සමහර වෙලාවට මෙතන yes කියලා උත්තරේට එන්න පුළුවන් 1000ක්. ඊතරතොට මිලියන 100ට වඩා අඩු ණය ගනුදෙනුකරුවෝ ගත්තොත් එහෙම ඉන්න පුළුවන් 9,99,000ක්ම ඉන්න පුළුවන්. 9,99,000ක් ඔය no කියන බ්‍රාන්ච් එක දිගේ යනවා. ඒගොල්ලෝ collective impairment යටතේ තමයි ඉවැලුවේට් වෙන්නේ. අර yes කියන බ්‍රාන්ච් එකට එන්නේ මිලියන 100ට වඩා ණය අපි දීලා තියෙන එක්ස්පෝෂර් එක තියෙන කට්ටිය. right. ඒත් ඒගොල්ලෝ yes කියන මේ බ්‍රාන්ච් එකේ ඇවිල්ලා ඒගොල්ලෝ වෙන විදිහකට ඉවැලුවේට් වෙනවා. එතකොට මිලියනයක ණය ගනුදෙනුකරුවන්ගෙන් අපි 9,99,000ක්ම collective impairment ගොඩට දාගත්තා. 1000ක් විතරයි individual impairment ගොඩට එන්නේ. ඒතර අර collective impairment ගොඩට ගිය කට්ටිය ගැන අපි පස්සේ කතා කරමු. දැන් අපි බලමු මේ අර මුලින්ම yes කියලා උත්තරේ දීලා 1000ට වැටුණු කට්ටියට මොකද වෙන්නේ කියලා. ඒතර yes කියලා උත්තරේ දීලා 1000ට වැටුණු කට්ටියනේ අපි මුලින්ම ඒගොල්ලෝගෙන් ඉල්ලනවා objective evidence කියලා જાතියක්. ඒතර objective evidence ගන්නේ ගනුදෙනුකරුවෙන් නෙමෙයි. ඒ objective අපි සිංහලෙන් කියනවා විෂයානුබද්ධ සාක්ෂි කියලා. විෂයානුබද්ධ සාක්ෂි කලෙක්ට් කරනවා. ඒක කලෙක්ට් කරගන්නේ අපි questionnaire එකක්. එහෙම නැත්නම් ප්‍රශ්නාවලියක් යොමු කරලා. ඒතර අපි ඒගොල්ලෝගෙන් අහන්නේ, කියන්නේ ගනුදෙනුකරුවන්ගෙන් නෙමෙයි අහන්නේ, ගනුදෙනුකරුවන්ට ණය ගනුදෙනුකරුවන්ට loans ලබා දුන්න අපේ ශාඛා කළමනාකරුවන් හෝ එහෙම නැත්නම් relationship managers-ලා. corporate වගේ units වල ඉන්නේ relationship managers-ලා. ඒගොල්ලොන්ට ප්‍රශ්නාවලියක් දීලා අහනවා ඕගොල්ලෝ මේ loan දුන්න ණය ගනුදෙනුකරුවන්ට යම් යම් බාධක තියෙනවද? එහෙම නැත්නම් ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවද කියලා.
නෙගටිව් ප්‍රශ්න තමයි ඔක්කොම අහන්නේ. කියන්නේ ඔයගොල්ලෝ ණය දුන්න මේ ගණන්දෙනකරු ඉස්සරහට ණය නොගෙවා ඉඳීද? එයාගේ කස්ටමර්ස්ලාට ප්‍රශ්න තියෙයිද? එයාට කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න තියෙයිද? එයාගේ මේන් කස්ටමර්ස්ලා දැන් අඩු වේගෙන යනවද? එයාගේ ෆයිනෑන්ෂියල්ස් අනුව ලොස් එකක්ද තියෙන්නේ? ඒ වගේ නෙගටිව් ප්‍රශ්න අහනවා. ඒත් ඔය ප්‍රශ්න සාමාන්‍යයෙන් ඔය දෙන ප්‍රශ්නාවලියේ එක එක බැංකු අනුව සමහර බැංකු වලට ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 15ක් තියෙන්න පුළුවන්. සමහර බැංකු වල ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 20ක් තියෙන්න පුළුවන්. ඒත් ඔය එක එක බැංකු වලට ඔය ප්‍රශ්න එක එක බැංකු තම තමන්ම තමයි ඔක ඩිවෙලොප් කරගෙන තියෙන්නේ ප්‍රශ්නාවලිය. ඒකට ඒ ඩිවෙලොප් කරලා තියෙන ප්‍රශ්නාවලිය 15 20 ආදී වශයෙන් ප්‍රශ්න වලින් නෙගටිව් ප්‍රශ්න අහනවා. ඒ අහන නෙගටිව් ප්‍රශ්න වලට yes කියලා නම් උත්තරේ ලැබෙන්නේ. දැන් හිතන්නකෝ අපි මේ ගොඩට දාගත්තනේ දැන් ගණදෙනුකරු මිලියන 1කින් 9,99,000ක්ම ගියේ කලෙක්ටිව් ඉම්පයර්මන්ට් වලට අර threshold limit එකට අඩු කට්ටිය. මිලියන 100ට අඩු කට්ටිය. ඉතුරු 1000නේ දැන් මේ බ්‍රාන්ච් එකදී ගියාවේ. මේ 1000ට ණය දුන්නු බ්‍රාන්ච් මැනේජර් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර්ට අපි මේ ප්‍රශ්න 15 තියෙන ප්‍රශ්න 20 තියෙන ප්‍රශ්නාවලිය යොමු කරලා ඒගොල්ලෝගේ නෙගටිව් ප්‍රශ්න අහුවාම සමහර බ්‍රාන්ච් මැනේජර්ස්ලා කියයි ඔව් මේ අපි ණය දුන්න කට්ටියට ප්‍රශ්න තියෙනවා කියලා. ඒතර උත්තරේ yes නම් නෙගටිව් ප්‍රශ්න අහද්දී උත්තරේ yes නම් උත්තරේ එන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට ණය ගෙවීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒතර නිකන් හරි ණය ගෙවීමේ සම්බන්ධ ගැටලු නැහැ කියලා උත්තරේ no නම් එන්නේ ඒ ගණන්දෙනුකරුවෝ 1000න් හිතන්නකෝ හැම ගණන්දෙනුකරුවන් ඒ 1000න් ගණන්දෙනුකරුවන් 900කට කට්ටිය කිව්වේ බ්‍රාන්ච් මැනේජර්ස්ලා රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා 900කට කිව්වේ නෑ අපේ ගණන්දෙනුකරුවන්ට එහෙම ප්‍රශ්න නෑ කියලා. ඒතර උත්තරය ආවේ no නම් ඒගොල්ලෝ ආයි වැටෙන්නේ කලෙක්ටිව් ඉම්පයර්මන්ට් ගොඩට. right? ඒගොල්ලෝ ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් කස්ටමර්ස්ලා වුණාට ණය නැවත ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියේ උත්තර හැම එකටම no කියන උත්තරේ ලැබුණා නම් ඒගොල්ලොන්වත් ආයි දාන්නේ කලෙක්ටිව් ඉම්පයර්මන්ට් ගොඩට. ඒතර yes කියන උත්තරේ ලැබුණේ අර ගණන්දෙනුකරුවෝ තෝරගත්ත 1000න් 100කට නම් ඒගොල්ලෝ තවත් පල්ලෙහාට යනවා මේ process එකේ. දැන් මේ පල්ලෙහාට ආවේ process එකේ එකක් මේ ණය ගණන්දෙනුකරුවන්ගේ threshold limit එක මිලියන 100ට වඩා වැඩි කට්ටිය. දෙවෙනි එකේ ඒගොල්ලන්ට ණය දුන්න බ්‍රාන්ච් මැනේජර් හරි රිලේෂන්ෂිප් මැනේජර්ට හරි ප්‍රශ්නාවලිය යොමු කරාම ඒගොල්ලන්ට ගැටලු තිබ්බ කට්ටිය. right? ණය ගෙවීම සම්බන්ධයෙන් ගැටලු තිබ්බ කට්ටිය. ඒතර ඔය කන්ඩිෂන් දෙකම සැපරුච්ච කට්ටිය ඊළඟ ස්ටෙප් එකට යනවා. ඊළඟ ස්ටෙප් එක මොකද්ද? දැන් මේගොල්ලන්ට ණය ගෙවීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපි බැංකුව හැටියට මේ අදාළ රිලේෂන්ෂිප් මැනේජර්ට එහෙම නැත්නම් බ්‍රාන්ච් මැනේජර්ට කියනවා කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරන්න කියලා. මේ ගණන්දෙනුකරුවන්ගේ ලෝන් සම්බන්ධයෙන් කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ට් කරන්න කියලා කියනවා. ඒතර කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ට් කරන්න කියලා කිව්වහම අදාළ බ්‍රාන්ච් මැනේජර් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර් මේ ගණන්දෙනුකරුවෝ සම්බන්ධයෙන් ඉස්සරහට ණය ගෙවීම කරන්නේ කොහොමද කියලා කෑෂ් ෆ්ලෝස් ප්‍රෙඩික්ට් කරනවා. ඒතර කෑෂ් ෆ්ලෝස් ප්‍රෙඩික්ට් කරාම අපිට ඉවැලුවේෂන් එකක් කරන්න පුළුවන්. එතකොට ඒ ඉවැලුවේෂන් එකේ එක පැත්තක තියෙනවා මෙයාගේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එක. එක ගණන්දෙනුකරුවගේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එක. අනිත් පැත්තේ තියෙනවා අනාගතයේ අපිට ලැබෙන කෑෂ් ෆ්ලෝස්. එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ පිළිබඳ විස්තර. මේ ලෝන් එකක් දීලා තියෙනවනේ ඒ ලෝන් එක අවුරුදු 5කදී ඉඳන් ගෙවලා ඉවර කරන්නේ. ඒ අවුරුදු 5ට අදාළවම කෑෂ් ෆ්ලෝස් අපිට අප්ඩේට් කරලා තියෙනවා බ්‍රාන්ච් මැනේජර් හරි රිලේෂන්ෂිප් මැනේජර් හරි. ඒතර අපි ඉවැලුවේෂන් එක කරන්නේ මෙහෙමයි. අපේ අද අවුට්ස්ටෑන්ඩින් වැලියු එක අරගෙන බලනවා. ඒක අද වටිනාකම අවුට්ස්ටෑන්ඩින් වැලියු එක. අර අනාගතයේ ලැබෙන කෑෂ් ෆ්ලෝස් වලත් අද වටිනාකම අපි හොයනවා. අනාගතයේ ලැබෙන කෑෂ් ෆ්ලෝස් වලත් එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ වලත් අද වටිනාකම හොයනවා. ඒතර අද වටිනාකම දෙකම අද වටිනාකමට කන්වර්ට් වෙලා තියෙන්නේ. එහෙම කන්වර්ට් වුණාම නම් අපිට මේ දෙක කම්පෙයාර් කරන්න පුළුවන්. ඒතර අපේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට වඩා වැඩි නම් කෑෂ් ෆ්ලෝස් වල අද වටිනාකම අපිට ගැටලුවක් නැහැ. ඒතර ඒ වගේ වෙලාවක මේක කියලා තියෙන්නේ recovery cash flow less than the outstanding value. එතකොට මම කිව්ව කලින් සිනාරියෝ එකේදී ඒකේ උත්තරේ no. ඒ කියන්නේ cash flows වල වටිනාකම වැඩි අද මේ outstanding value එකට වඩා. ඒතර ඒ වගේ කට්ටියත් ආයි යන්නේ collective impairment කියන ගොඩට. right? ඒගොල්ලන්ටත් individual impairment යටතේ provision එකක් දාන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ මතුවෙන්නේ yes වෙන කට්ටියගේ තේරුම ඒගොල්ලන්ගේ outstanding value එකට වඩා cash flows වල අද වටිනාකම අඩුයි. right? outstanding value එක outstanding value එක වැඩි cash flows වල අද වටිනාකමට වඩා. දැන් මේකේ මේ අහලා තියෙන ප්‍රශ්නෙටම ගියොත් එම recovery cash flow ඒ කියන්නේ අපේ cash flows වල වටිනාකම අඩුයි.
outstanding value එකට වඩා. ඒකට උත්තරේ yes නම් ඒගොල්ලන්ට individual impairment එක යටතේ provision එකක් දාන්න ඕනේ අදාළ වෙනසට. අදාළ වෙනසට individual impairment එක යටතේ එහෙම නැත්නම් තනියම සැලකිය යුතු ණය සඳහා දාන හානි කරන අලාභ provision එකක් දාන්න ඕනේ. right. අනිත් කට්ටිය ඔක්කොම collective impairment ගොඩේ evaluate වෙනවා. ඒතර collective impairment ගොඩට ඔයගොල්ලන්ට පහසු වෙන්න මම කියන්නම් collective impairment ගොඩට ආව ಜಾති තුනක්. පළවෙනි කට්ටිය තමයි අපි දාලා තියෙන threshold limit එකට වඩා අඩු ගණන්දුනුකරුවන්ගේ ණය. මිලියන මේ උදාහරණෙට ගත්තොත් අර මිලියන 1කින් 9,99,000ක්ම මිලියන 100 threshold limit එකට වඩා අඩු කට්ටිය. 1000ක් විතර අනිත් පැත්තට ගියා. ඒතකොට 9,99,000ක්ම මේ පැත්තට එනවා මුලින්ම. ඊළඟට දෙවෙනි කට්ටිය තමයි අර අපේ threshold limit එකට වඩා වැඩි හැබැයි අපි ඒ threshold limit එකට වඩා වැඩි ණය ගණන්දුනුකරුවන්ට ණය ලබා දුන්න relationship managers ලගේ branch managers ලට ප්‍රශ්නාවලියක් යොමු කරාම ඒ ප්‍රශ්නාවලියට උත්තර හැටියට ඔක්කොම ඒගොල්ලෝ දුන්නේ positive answers නම් negative ප්‍රශ්න වලට දුන්නේ positive answers නම් ඒ කියන්නේ ඒගොල්ලෝ නැවත ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ කියපු කට්ටිය ඒගොල්ලෝ තමයි දෙවෙනි කොටස හැටියට collective impairment කියන කොටට වැටෙන්නේ. තුන්වෙනි කොටස හැටියට collective impairment කොටට වැටෙන්නේ threshold limit එකටත් වැඩි කට්ටිය ඊට අමතරව ණය ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට cash flow prediction එකක් කරාම අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහවල අද වටිනාකම වැඩි outstanding value එකට වඩා. ඒකට ඒ වගේ කට්ටියටත් individual significant යටතේ provision එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලොත් දානවා අනිත් පැත්තට. collective impairment එක. ඔය විදිහට තමයි මේ process එක වෙන්නේ. එතකොට අපි උදාහරණයක් අරගෙන බලමු ඊළඟ ගාන හදද්දී එහෙම නැත්නම් අපි SLFRS 9 කරද්දී individual significant impairment එක ගැලපෙන්නේ කොහොමද සහ collective impairment එක අපි හදන්නේ කොහොමද කියලා. right. එතකොට දැන් මේකේ ගැලපිල්ලට ආවොත් ගැලපිල්ල ගත්තොත් ඕගොල්ලෝ ගැලපිල්ලේ අපිට කියන්නේ තුන්වෙනි ගැලපිල්ලේ 2019 12/31 දිනට හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ ප්‍රතිපාදනයේ මිලියන 2200කින්. ඒතර මම ශේෂ පිරික්සුමට ගිහිල්ලා ඒතර මේ ගැලපිල්ල සම්පූර්ණයෙන් කරන්නේ අර අඩමාන ණය ගැලපීම කරන විදියට. ශේෂ පිරික්සුමේට ගිහිල්ලා ශේෂ පිරික්සුමේ බලනවා 2019යි 1 දිනට හානි කරන ලාභ කීයක් තියෙන කියලා. ඒතර ශේෂ පිරික්සුමේ තියෙනවා ඒ ගානේ 1600යි කියලා. ඒතර ඒ ගානේ 1600යි. 2019 12/31 දිනට හානි කරන ලාභ කීයද කියලා ශේෂ පිරික්සුමේ ගාන තියෙනවා. මේ ගැලපිල්ල දීලා තිනවා ගාන 2200යි කියලා. 2200යි කියලා. ඒතර 1600යි ආරම්භයේ අවසාන වෙන් කිරීම 2200යි කියලා ගැලපිල්ල කියනවා. ඒතර ඒ අනුව මදිපාඩුව 600යි. තව 600ක් වෙන් කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට මතක නම් අඩමාන්නය වෙන් කිරීමේදී එහෙම මදිපාඩුවක් වුණාම අපි ඒකට කිව්වා ඌණ වෙන් කිරීමක් කියලා. ඌණ වෙන් කිරීමේදී අපි කරේ අඩමානණය ඌණ වෙන් කිරීම ගිණුම හර කරා ඒක ගියා අපේ ආදායම් ප්‍රකාශයට වියදමක් හැටියට. අඩමානණය වෙන් කිරීම ගිණුම බැර කරා. ඒක ගියා අපේ අර ණයගැතියන්ගෙන් අඩු කරන අවසාන අඩමානණය වෙන් කිරීම හැටියට. ඒතර ඒකම තමයි මෙතනදිත් අපි කරන්නේ. ඒතර අවසාන හානි කරන ලාභ 2200 අපේ ණය සහ අත්තිකාරම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ. මෙන්න මේ මදිපාඩුව 600 අපේ ආදායම් ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. ඒතර 600ට ගැලපීම උනේ එකක් ආදායම් ප්‍රකාශයට ගැලපුණා. දෙවෙනි එක හානි කරන ලාභ වෙන් කිරීම 1600 සිට 2200ට වැඩි වෙන්න එතනට account එකට බැරවීමක් වුණා 600. ඒතර බලමු ගැලපීම කොහොමද ගිණුම් වලට ගන්න කියලා. අපේ ආදායම් ප්‍රකාශයේ වෙනමම ලයින් එකක් තියෙනවා හානි කරන ලාභ අපහායන ලාභ අය කිරීම කියලා. එතනට දානවා ආදායම් ප්‍රකාශයේ 600. මේවා කටපාඩම් කරලා ලියන්න කිව්වේ පළවෙනි එක ඔන්න ඕක හින්දා. ඒතර ඔයගලන්ට ඔකේ කොහෙටද දාන්නේ කොතනටද දාන්නේ කියලා ප්‍රශ්න පැන නගින්නේ නැහැ. කෙලින්ම ඒකට අදාළ තීරුවත් මේ රෝ එකක් තියෙනවා. ඒ රෝ එකට කෙලින්ම දාන්න පුළුවන්. 600ක් අඩු වෙනවා හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ කියලා මිලියන 600ක් අඩු වෙනවා. එතන මේක බැලන්ස් ෂීට් එකේ අපේ ණය සාත්‍තිකාරම් වලින් අඩු කළත් පෙන්වන්න ඕනේ අවසාන වෙන් කිරීම 2200යි ණය සාත්‍තිකාරම් ගන්න ශේෂ පිරික්සමින් මම ගන්නවා 99100යි ඒකෙන් අඩු කළා පෙන්නනවා 2200ක් අවසාන වෙන් කිරීම ඒ අනුව 96900යි. ණය සාත්‍තිකාරම් ක්‍රමක්ෂය පිරිවැයට
96900ක් කියලා හරියටම මේ වත්කම් පෙන්වන තැන මැද හරියෙන් අපි ලියන්නේ. මොකද ඒක ද්‍රවශීලතාවයෙන් ඉහළම වත්කමකුත් නෙමෙයි ද්‍රවශීලතාවයෙන් අඩුම වත්කමකුත් නෙමෙයි. ඒකද මැද්දේ හරියෙන් මම මේක ලියන්නේ. 96900. 96900. Excuse me, sir. ඔව්. මෙතන ගැලපෙන්නේ අග්ගක ඍණ 100ක් නැතුව එතන අර අඩමාන ණය වෙන් කිරීම වල වගේ ඔයා කියන්නේ මේකේ අඩු කරා කියලා ලිව්වා කියලා ප්‍රශ්නයක් නෑ. ඒක ගැටලුවක් නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් මේක ප්‍රසිද්ධ කිරීම සඳහානේ දරුවෝ හදන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අන්තිමම ගණන් ටික තමයි දාන්නේ. ඒතර ඒකින්ද තමයි මම අඩු කරපු ගාන මෙතන දාලා තියෙන්නේ. විභාගෙට එහෙම අඩු කරා කියලා අඩමාන්නේ මොනද මේ හානි කරන ලාභ අවසාන වෙන් කිරීම කියලා අඩු කරා කියලා දාලා අඩු කරා කියලා ගැටලුවක් නෑ. මේ ඊට වඩා හොඳයි ණය සහතිකාරම් කියලා ක්‍රමක්ෂය පිරිවෙකින් ලියලා වරහණක් කැරලා මේ වගේ 99100න් එකෙන් 2200 අඩු කරලා පෙන්නලා 96900 දාන එක ගැටලුවක් නැහැ. ඔයා කියන එක කරා කියලා ප්‍රශ්නකුත් නැහැ. හරි සර් මේ එතන අර අග උත්තරේ ඍණ 600නේ. ඒක උදායම් ප්‍රකාශයට ගිහින් තියන්නේ හානි කරන අපහායන ලාභ අය කිරීම අඩු කිරීම කියලානේ. මෙතන ධන උත්තරයක් ආවොත් ඒක එකතු වෙනවද? ඔව් එකතු වෙන්න ඕනේ අනිත් පැත්තට. ධන උත්තරය කියන්නේ මෙන්න මේ විදිහට හිතන්නකෝ ආරම්භක වෙන් කිරීම 1600යි අවසාන වෙන් කිරීම ගැලපිල්ල දෙනවා රුපියල් 1000යි කියලා. එතකොට මොකද වෙන්නේ? ධන උත්තරයක් කියන්නේ. ඒ කියන්නේ වෙන් කිරීම අනිත් පැත්තට කරන්න ඕනේ. අර අපි අඩමාන ණය වෙන් කිරීමේදී ඌණ වෙන් කිරීම වගේම අදි වෙන් කිරීම කියලා තිබ්බනේ. එතකොට ඔයා කරන්න ඕනේ ඒ 600 මෙතන මේ වරහණක් දාන්න නැතුව එකතු කරන්න දාන්න ඕනේ. අඩු කරා කියන වචනේත් අයින් කරලා එකතු කරා කියලා තමයි දාන්න වෙන්නේ. හරිද? හරි සර්. එතකොට ඒක මූල තත්ත්ව ප්‍රකාශයට යන විදිය වෙනසක් වෙන්නේ නැහැ නේද? මූල තත්ත්ව ප්‍රකාශයට යන විදිය වෙනසක් වෙනවා. දැන් මම කියවනේ මෙතන මේ 1600 අපිට ධන උත්තරයක් එන නම් අවසාන වෙන් කිරීම 1000 වෙන්න ඕනේ. ඔව්. ඒතර මූල තත්ත්ව ප්‍රකාශයට යනකොට යන්න ඕනේ කීයද? ඒකට යන්න ඕනේ කීයද? 99100න් අඩු කරන්න ඕනේ දැන් 2200 නෙමේ. එතකොට කීයද අඩු කරන්න ඕනේ? 1000. අවසාන වෙන් කිරීම 1000යිනේ. තේරුණාද? හරි සර්. ඔව්. දැන් ඔයාට මෙතන අපිට මෙතන 600ක ධන උත්තරයක් කියන නම් අවසාන වෙන් කිරීම කීයද එන්න ඕනේ? 2200 වෙනකොට කීයද එන්න ඕනේ? ගැලපිල්ල කියන්න ඕනේ 1000යි කියලා. හිතන්නකෝ 600 පැටලෙනවා නම් අපි හිතන්නකෝ 1200යි කියලා කිව්වා කියලා 2200 නෙමෙයි 1200යි. එතකොට අපේ වෙන් කිරීම කියන්නේ PNL එකට නැත්නම් ආදායම් ප්‍රකාශයට යන ගාන ධන උත්තරේ කීයද එන්නේ? 400යි. 1600යි ආරම්භක වෙන් කිරීම අවසාන වෙන් කිරීම ගාන කියනවා 2200 නෙමෙයි 1200යි කියලා. එතකොට මොකද වෙන්නේ? 400ක් අපි රිවර්ස් කරන්න ඕනේ. 400 රිවර්ස් කරන්නේ කොහොමද? ආදායම් ප්‍රකාශයේ මෙතන එකතු කරා කියලා දානවා හානි කරන අලාභ එහෙම නැත්නම් අපහායන අලාභ අය කිරීම නෙමෙයි ඒක නැවත අය කිරීම කියලා. නැවත අය කිරීම කියලා කියන්නේ රිවර්ස් කරනවා කියන එක. හරි? ඒතර එතන ධන උත්තරයක් හැටියට 400 දාන උතනට 600 වරහණක් දාලා තියෙන එක වෙනකොට ධන උත්තරයක් හැටියට 400 දාන එක එකතු කරන්නත් ඕනේ. ඊළඟට බැලන්ස් ෂීට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන පෙන්නනකොට අවසාන වෙන් කිරීම කියලා 99100න් දැන් අඩු වෙන්න ඕනේ 2200 නෙමෙයි කීයද? 1200. ඒතර 99100න් 1200ක් අඩු කරාට පස්සේ ලැබෙන උත්තරය තමයි මෙතන පෙන්නන්න ඕනේ. මම හිතන එයාගේ ආපු ප්‍රශ්نين අනිත් කට්ටියට ප්‍රයෝජනයක් වුණා කියලා. Thank you sir. right. එහෙම මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕගොල්ලෝ නිකන් අර මොනවාද ගිලලා වගේ ඉන්න එපා. විභාගෙට ගියාට පස්සේ දැන් විභාගෙට ගියාම මිස්ටේක්ස් කරන්න බෑ. මිස්ටේක්ස් කරොත් එම් විභාගෙදී ෆේල් වෙනවා. හැබැයි මේ පන්තියේදී දැන් මෙතන ෆිසිකලි හිටියා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. සමහරවල්ලාට ෆිසිකලි ඉඳලා අහනවට වඩා ලේසි මෙහෙම අහන එක. මොකද ඔයගොල්ලන්ගේ මූණක් අප්පෙන්නේ නෑනේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඕන දෙයක් අහන්න පුළුවන්. right සමහරවල්ලාට ෆිසිකලි ඉන්නකොට මෙතන මේ ගොඩක් වෙලාවට ළමයි ප්‍රශ්න අහන්නේ කොලේක ලියලා එවනවා ඉස්සරහට මෙන්න මේක තමයි ප්‍රශ්නේ කියලා. මම බලන්නේ නැගිටලා ඇහුවොත් තමයි මේ ප්‍රශ්න අහන්නේ. මේ ඒක නිසා ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න. ලෙක්චර් එකේ අන්තිම වෙලාවේදී හරි අහන්න. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා. right අපි ඒක ඉවරයි ඊළඟ එකට යනවා. ගැලපිලි අංක 4 ගොඩාක් වෙලා ගත්තා. ගිය සතියේත් අපි මේකම කරා. ඒකෙන්ද අපිට සති දෙකක් එකම ගාන නැවත හදන්න බෑනේ.
මොකද මේක ඔයගොල්ලන් ගොල්ලොට කාවද්ද ඕන ඕනින්ද තමයි මම මේක නැවත නැවත මේ කතා කරන්නේ. මේ ගාන අමාරු නෑ. මං කියන පිළිවෙලට හදාගෙන ගියොත් ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. මොකද රිවිෂන් පන්තියට ආපුවම ගොඩාක් රිවිෂන් පන්තියේ ඉන්නේ අපේ පන්තියට එන්නේ නැති ළමයි. ඒ ළමයිට මේවා අලුතෙන්ම නිකන් අර මැජික් වගේ. මේ කවදාවත් අහලවත් නැති දේවල් වගේ තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. ඒතර සෑහෙන වෙලාවක් යනවා මේ රිවිෂන් පන්තියේදී බැංකුවක අවසාන ගිණුම් ගාන අපිට හදන්න බෑ. මොකද ඒකට ඉස්සෙල්ලා ගානට ඉස්සෙල්ලා ගොඩාක් තියරිටිකල් කොටස් ඒගොල්ලන්ට දෙන්න ඕනින්ද. රයිට්. හතරවෙනි ගැළපිල්ල කතා කරන්නේ 88 බැංකු පනත අපේ බැංකු වලට බලපාන 88 බැංකු පනත කියලා එකක් තියෙනවා. ඒ ගැළපිල්ලේ තියෙන විදිහ මම මේ කියන්නේ. ඒකේ වගන්ති අංක 20ට අනුව ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කරන්න කියලා තියෙනවා. එතන මේ බැංකු පනතේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ වගන්ති අංක 20න් ආරක්ෂා කරන්න හදන්නේ බැංකුවට මුදල් යොදවලා තියෙන කොටස් හිමියන්ව. එතකොට මේ බැංකු පනතේ මේ වගන්තියෙන් ඉන්ෂුර් කරන්න හදන්නේ කොටස් හිමියන් දායක වෙලා තියෙන අපි කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන අගයකින් යුක්තව සංචිතයක් ගොඩනගා ගන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනය හිතන්නකෝ තියෙන්නේ මිලියන 1000යි කියලා. එතකොට මිලියන 1000ක සංචිතයක් ගොඩනගන්න ඕනේ. ඒ සංචිතය වෙන වෙන ඒවාට භාවිතා කරන්න බෑ. ඒක කවදා හරි දවසක කොටස් හිමියන්ට භාවිතා කරන්න ඇත්ත කොටස් හිමියන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට භාවිතා කරන්න සාමාන්‍ය කොටස් හිමියන්ගේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ගෙවන්න ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මේ ව්‍යවස්ථාපිත සංචිතය ගොඩනගන්නේ. එතකොට ඒක ගොඩනගන්න ඕන විදිය වගන්ති අංක 20 කියනවා. එතකොට වගන්ති අංක 20 කියනවා මුලින්ම මේකට අපේ බදුපසු ලාභයෙන් 100ට 5ක් දාන්න කියලා යම් අවස්ථාවකදී ඒ 100ට 5 100ට 2 දක්වා වැඩි කරන්න කියලා. ඊට පස්සේ අපේ මේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂයයි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සමාන වන අවස්ථාවකදී මේ වෙන්කිරීම නවත්තන්න කියලා. එතකොට හැම බැංකුවක්ම මේ වෙන්කිරීම කරන්න ඕනේ මුලින්ම 100ට 5 ගානේ දානවා. ඊළඟට අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150කට වඩා වැඩි වෙච්ච දවසට මේ සංචිතයේ අරමුදලේ ගාන 102 ගානේ දාන්න කියනවා. ඊළඟට කවදා හරි දවසක ප්‍රකාශිත ප්‍රාග්ධනයයි ව්‍යවස්ථාපිත සංචිත අරමුදලයි සමාන වෙච්ච දවසකට මේ වෙන්කිරීම කරන්න එපා කියලා කියනවා. ඒතර මේ වෙන්කිරීම කරන්න ඕනේ මේකේ දීලා තියෙන දේවල් ඔක්කොම මම සමරයිස් කරොත් බදුපසු ලාභයෙන් එක්ක 100ට 5ක් එක්ක 100ට 2ක් එක්ක 100ට බිඳුවක් දාන්න ඕනේ. 100ට 5 දාන්න ඕනේ අපි ගන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලයි ප්‍රකාශිත ප්‍රාග්ධනයයි ගන්නවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් අරගෙන බලනවා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂයත් එක්ක කම්පෙයාර් කරනවා. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන ශේෂය ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ට වඩා අඩු නම් අපි 105 ගානේ වෙන් කරගෙන යන්න ඕනේ. කවදා හරි දවසක ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 150කට වඩා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙනවා නම් එදා ඉඳලා අපි වෙන් කරන්න ඕනේ 102 ගානේ. කවදා හරි දවසක ව්‍යවස්ථාපිත සංචිත අරමුදලයි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අගයන් දෙක සමාන වෙනවා නම් එදා ඉඳලා වෙන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. right. එතකොට අපිට මේක කීයක්ද වෙන් කරන්න ඕනේ කියන එක අපි decide කරගන්න ඕනේ. එතකොට අපි බැලුවොත් එහෙම දැනට අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙන 2200ක්. ඒකෙන් 150ක් ගත්තොත් එහෙම 1100යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ඔයගොල්ලෝ බැලුවොත් ශේෂ පිරික්සුමේ 450ක් තියෙනවා. එතකොට 1100 කියන්නේ වැඩි ගාණක් 450ට වඩා. ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ට වඩා අඩු ගාණක් තමයි ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන්නේ. එහෙනම් අපිට කතා දෙකක් නැහැ 100ට 5 ගානේ බදුපසු ලාභයෙන් වෙන් කරන්න ඕනේ. ඒතර තාම අපිට වෙන් කිරීම කරන්න බෑ හේතුව බදුපසු ලාභය කීයද කියලා අපි දන්නේ නැති නිසා. හැබැයි අපි දන්නවා බදුපසු ලාභයෙන් 100ට 5ක් වෙන් කරන්න ඕනේ කියලා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කරන්න ඕනේ කියලා. right ඒක මතක තියාගන්න. ඒක තමයි මේ ගැළපිල්ලෙන් කියන්නේ. ගැළපිලි අංක 5. ගැළපිලි අංක 5 කියන්නේ මිලියන 1500ක් පොදු සංචිතයට මාරු කරන්න කියලා. එතකොට සංචිත වලට මාරු කිරීම කියන රෝ එක යටතේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ රඳවාගත් ලාභ වලින් 1500ක් අඩු වෙනවා. පොදු සංචිතයට 1500ක් එකතු වෙනවා. රඳවාගත් ලාභ වලින් 1500ක් අඩු වෙනවා. පොදු සංචිතයට 1500ක් එකතු වෙනවා. ඒතර මේක සංචිත දෙකක් අතර මාරු වීමක් නිසා අපේ මුළු කොටස් හිමියන්ගේ අරමුදලට බලපෑමක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න තව එකක් අපිට මේකම වෙන් කරන්න තියෙනවා. ඒක නිසා ඔය රඳවාගත් ලාභයෙන් 1500 ඔයගොල්ලෝ දාලා තියෙන වරහන් ඇතුලේ දාන එක
ඒක තව තැනකදී වෙනස් වෙනවා. ඊළඟදී මොකද අර ව්‍යවස්ථාපිත සංචිත අරමුණු වලට අපි ගණන් දාන්න ඕනේනේ. ඒ ගණන් තාම අපි දන්නේ නැහැ. මොකද බදුපසුලාභයේ දන්නේ නැති හින්දා. දාන්න ඕන ගාන දන්නවා බදුපසුලාභයෙන් 5% දාන්න ඕනේ. නමුත් අපි දන්නේ නැහැ බදුපසුලාභය කීයද කියලා. ඒ නිසා ඒ ගැළපීම කරන්න තියෙනවා. right. ගැළපිලි අංක 6. මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු සහ ආදායම් බදු පිළිවෙලින් මිලියන 200යි මිලියන 400යි කියලා තියෙනවා. ඒතර මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු මිලියන 200යිලු ඊට අමතරව ආදායම් බදු මිලියන 400යි. ඒතර ගානේ ආදායම් ප්‍රකාශයේ මේ දෙකට වෙන වෙනම රෝස් දෙකක් තියෙනවා. පේලි දෙකක් තියෙනවා. බලන්න. මේ තියෙන රතු පාටින් පෙන්නලා තියෙන්නේ මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු. වරහනක් දාලා 200ක් අඩු කරලා තියෙනවා ගානේ කෙලින්ම කියනවා ඊළඟට අඩු කර ආදායම් බදු ඒකත් වරහනක් දාලා 400ක් අඩු කරලා තියෙනවා right 200ක් අඩු කරලා තියෙනවා 400ක් අඩු කරලා තියෙනවා right එතකොට මේක ගැළපිල්ලක් නිසා මෙන්න මේ 200යි 400යි තාම ගෙවලා නැහැ ඒක ගෙවන්න ඕන දෙයක් ආදායම් ප්‍රකාශයට දැම්ම වගේම වගකීමක් හැටියටත් අපි මේ දෙක පෙන්වන්න ඕනේ 200යි 400. ඒතර අපේ බැලන්ස් ෂීට් එකේ දැනට තියෙනවා ශේෂ පිරික්සීමේ වර්තන බදු කියලා ලයින් අයිටමයක් 1300ක්. ගෙවන්න තියෙන බදු කියලා වර්තන බදු වගකීම් කියලා 1300ක් තියෙන මේ 1300ටම මම එකතු කරනවා මේ 200යි 400. ඒතර ඔක්කොම 1900ක් වගකීම් යටතේ වර්තන බදු වගකීම් කියලා 1900ක් තියෙනවා. එතන මේ ඔක්කොම දැනට අපි රූල් කරලා තියෙන්නේ. රූල් කරලා තියෙනවල අදාළ තැන්වල ලියන්න විතර තියෙනවා. වගකීම් ගොඩේ ටිකක් පල්ලෙහෙන් ලියනවා අපි වර්තන බදු වගකීම් කියනවා. right. ඒ ගැලපීම ලේසි මම හිතනවා අපි ආදායම් ප්‍රකාශයේ 200ක් charge කරා 400ක් charge කරා ඒවට වෙනමම පේලි තිබ්බා. ඊළඟට ඒ දෙකේ එකතු තාම ගෙවලා නැති නිසා ශේෂ පිරික්සුමේත් ගෙවන්න තියෙනවා දැනට 1300ක අයිටමයක් ඒ 1300ට මේ 200යි 400යි එකතු කරා. කොහොම එතකොට 1900ක් ගෙවන්න තියෙනවා. එතන මතක තියාගන්න ශේෂ පිරික්සුමෙන් ගත්ත 1300 ගියේ එක තැනකට මේ 200යි 400 තැන් දෙකකට ගියා. right. ඊළඟ එක අපිට දැන් ගැළපිලි 6ම අපි කරලා ඉවරයි. ඒතර ගැළපිලි 6ම කරලා ඉවරනාට පස්සේ ඊළඟට තියෙන්නේ ශේෂ පිරික්සුමෙන් ගැළපිලි වලට භාජනය නොවිච්ච අයිතම අරගෙන වෙලා අපි ඒවා අපේ මේ ආදායම් ප්‍රකාශයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයටයි හිමිකම් වෙනස් වේ ප්‍රකාශයටයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒතර අපි මුලින්ම ගමු ශේෂ පිරික්සුමෙන් ආදායම් ප්‍රකාශයට වැදිච්ච නැති ඒවා. ආදායම් ප්‍රකාශයට ගියේ නැති ගන්න ඕනේ ටික අපි බලමු ශේෂ පිරික්සුමෙන්. මේ රතු පාටින් මම ලියලා තියෙන්නේ ඒවා. ඒතර ආදායම් ප්‍රකාශයට මම ගන්නවා ශේෂ පිරික්සුමෙන් පොලි ආදායම, පොලි වියදම, ඊළඟට ගාස්තු හා කොමිස් ආදායම, ගාස්තු හා කොමිස් වියදම, ඊළඟට ශුද්ධ වෙළඳ ලාභ කියලා තියෙනවා 310ක්, මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ කියලා 90ක් දීලා තියෙනවා. ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම් කියලා 200ක් දීලා තිනවා. ඔය කිසිම එකකට ගැළපිල්ලක් උනේ නැහැ. ඊළඟට සේවක වියදම් කියලා තියෙනවා 2900ක් දීලා තියෙනවා. අනෙකුත් මෙහෙයුම් වියදම් කියලා 850ක් දීලා තියෙනවා. දැන් ඔය රතු පාටින් දාලා තියෙන ඒවා කොහොම ශේෂ පිරික්සුමෙන් ගත්තේ ගැළපිලි වලට භාජනය වෙච්ච නැති. ගැළපිලි වලට භාජනය වෙච්ච නැති අයිටම් තමයි ඔක්කොම ටික ගත්තේ. ඒ වගේම ශේෂ පිරික්සුමෙන් අපි ඊළඟට ගන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගියේ යන්න ඕනේ ඒවා ටික ගැළපිලි වලට භාජනය නොවිච්ච. ගැළපිලි වලට භාජනය නොවිච්ච ශේෂ පිරික්සුම අයිතම තියෙන්න පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන ඒවා.
ඒව තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන ඒවා. ඒකේ වත්කම් පැත්තට යන ඒවා ටික මම ඉස්සෙල්ලාම ලියනවා. මුදල් සහ මුදල් වලට සමාන දෑ 3000ක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති ශේෂයන් තියෙනවා 7000ක්. ඊළඟට බැංකු සමග ස්ථාපනය කිරීම 3750ක් තියෙනවා. බැංකු සමග ස්ථාපනය කිරීම 3750ක් තියෙනවා. මේවට වෙනමම ගැළපිලි තිබ්බේ නෑ. ඒක නිසා අපි කෙලින්ම ශේෂ පිරික්සුමෙන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගත්තා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් පැත්තේ මම ඒවා උඩින්ම ලියලා තියෙන්නේ. මොකද ද්‍රවශීලතාවයේ වැඩි වත්කම් නිසා. මුදල් සහ මුදල් වලට සමාන දෑ, ශ්‍රී ලංකා මහා බැංකුව සමග ඇති ශේෂයන්, බැංකු සමග ස්ථාපනය කිරීම. ඒවා අපි මේ වත්කම් පැත්තේ උඩින්ම තමයි ලියන්නේ. වත්කම් පැත්තේ උඩින්ම ලියලා තියෙනවා. right. ඊළඟට ඒ වගේම වගකීම් පැත්තේ ලියන්න ඕනේ ටික අයිටම් ටික අපි ගන්නවා. එතනදී මගේ අතින් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මෙතන මේ වර්තන බදු වගකීම් කියන එක දැනට අපි ගත්තා. එතන මම ඒක මෙතන දාන්න ඕනේ 1900 කියන ගාන. මෙතන මේක මේ බැලන්ස් ෂීට් එකට කෙලින්ම අරගෙන තියෙනවා. මේක ගැළපිල්ලකින් ආවා. දැන් මේක අපි සටහන් කරලා ඉවරයි. මේක 1300 වෙනකොට 1900 කියලා අපි දැනටම සටහන් කරලා ඉවරයි. එතකොට ඒක මතක තියාගන්න ඕගොල්ලෝ මේකේ දාද්දී 1900 කියලා මෙතන ලියවෙන්න ඕනේ. එතකොට ඒක ශේෂ පිරික්සුමෙන් ආයි ගන්න ඕනේ නැහැ. මොකද ඔල්රෙඩි අපි අරගෙන තියෙන හින්දා ගැළපීමකින්. එතන දානවා තැන්පත් කරුවන්ට ගෙවිය යුතු කියන්නේ ඩිපොසිට් කියන එක ක්‍රමක්ෂය පිරිවැයට 105යි 300යි. දැන් මේ වර්තන බදු වගකීම කියන එක මම කෝ ඔල්රෙඩි අරගෙන තියෙනවා. ඒකේ ගාන 1300ක් නෙමෙයි 1900යි. ඊළඟට විලම්බිත බදු වගකීම 300යි. අනෙකුත් වගකීම් 200යි. ඊළඟට ගාන තුලනය කරන්න ඕනේ. අපි ශේෂ පිරික්සුමේ ගැළපිලි වලට භාජනය නොවිච්ච ඒවා ආදායම් ප්‍රකාශයටයි ශේෂ පත්‍රයටයි දාගත්තට පස්සේ ගාන තුලනය කරන්න ගන්න ඕනේ. ඒතර ගාන තුලනය කරන්නේ අපි මුලින්ම ආදායම් ප්‍රකාශයෙන් තමයි තුලනය කරන්න ගන්නෙ. අපි ආදායම් ප්‍රකාශයට යන් ආදායම් ප්‍රකාශය මුලින්ම තුලනය කරලෙමු. දැන් මේ රතු පාටින් පෙන්වලා තියෙන අයිටම තමයි තුලනය කිරීමේදී අපිට ලැබෙන උත්තර. පොලී ආදායමයි පොලී වියදමයි තියෙනවා. ඒ අනුව අපිට ශුද්ධ පොලී ආදායම හොයාගන්න පුළුවන්. ශුද්ධ පොලී ආදායම හොයාගන්න පුළුවන් 4850 වෙනවා. ඊළඟට ගාස්තු හා කොමිස් ආදායමයි ගාස්තු හා කොමිස් වියදමයි තියෙනවා. ඒ අනුව ගාස්තු හා කොමිස් ආදායම ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 600ක් වෙනවා. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 600ක් වෙනවා. ඊළඟට ශුද්ධ වෙළඳ ලාභයි මූල්‍ය වත්කම් වලින් ප්‍රාග්ධන ලාභයි ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම ඔය තුනම එකතු කරලා ඒකට ශුද්ධ පොලී ආදායමයි ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමයි. ඒ කියන්නේ 4850යි 600යි අර අයිටම තුනට එකතු කරන්න ඕනේ. 310ටයි 900ටයි 200ටයි. ඒ අනුව මුළු මෙහෙයුම් ආදායම එනවා 6050ක්. ඒතර මුළු මෙහෙයුම් ආදායම හැදෙන්නේ මෙන්න මේ 4850යි මෙන්න මේ 600යි ඊළඟට මෙන්න මේ අයිටම තුනමයි. කියන්නේ 310යි 990යි 200යි. ඒ තුනයි මෙන්න මේ 600යි 4850යි අයිටම පහේම එකතුව තමයි 6050යි කියලා කියන්නේ මුළු මෙහෙයුම් ආදායම. මුළු මෙහෙයුම් ආදායම. ඒකෙන් හානි කරන ලාභ නැත්නම් අපහායන ලාභ අඩු කරාම 600ක් 5450ක් වෙනවා ශුද්ධ මෙහෙයුම් ආදායම. ශුද්ධ මෙහෙයුම් ආදායම. ඊළඟට තියෙන හෙඩින් එකක් මෙහෙයුම් වියදම් කියලා. ඒක යටතේ මෙහෙයුම් වියදම් තුනක් තියෙනවා. ඒ තුනේ එකතුව 2900යි 4850යි තුනේ එකතුව 4150ක් වෙනවා මුළු මෙහෙයුම් වියදම කියලා ඒක එකතුව. එතකොට ශුද්ධ මෙහෙයුම් ආදායමෙන් අඩු කරන්න ඕනේ මුළු මෙහෙයුම් වියදම. ශුද්ධ මෙහෙයුම් ආදායම 5450යි මුළු මෙහෙයුම් වියදම 4150යි. මේ දෙක අතර වෙනස 1300යි. මේ දෙක අතර වෙනස 1300යි. ඒක තමයි මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර ලාභය.
මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය තමයි 1300. එතකොට 1300 එන්නේ 5450යි 4150යි අතර වෙනස. 5450යි 4150යි අතර වෙනස තමයි අපි මූල්‍ය සේවාවන් මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය කියලා සටහන් කරන්න ඕනේ 1300. ඊළඟට ඒකින් අඩු කරනවා මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බදු. මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බදු කියලා 200 අඩු කරනවා. ඒ අනුව එතන එනවා ආදායම් බදු වලට පෙර ලාභය. ආදායම් බදු වලට පෙර ලාභය 1100යි. ඊළඟට අඩු කරන්න පුළුවන් 400ක් ආදායම් බදු. ඒක අඩු කරාම ලැබෙනවා වර්ෂයේ ලාභය. එහෙම නැත්නම් ආදායම් බදු වලට පසු ලාභය 700යි. මතක තියාගන්න ඔන්න ඔය 700 අපිට තව දෙයකට ප්‍රයෝජනවත් වෙනවා අර ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට ඔන්න ඔය 700න් 100ට 5ක් වෙන් කරන්න ඕනේ. right එතකොට ඒ ගැලපීමත් කරන්න තියෙනවා. එතකොට වර්ෂයේ ලාභය අපි දෙවෙනි ස්ටේට්මන්ට් එකට ගෙනියනවා. දෙවෙනි ස්ටේට්මන්ට් එක තමයි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. නැත්නම් අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒකේ පටන් ගන්න තැනම වර්ෂයේ ලාභයෙන් පටන් ගන්නවා 700ක්. ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා අපිට තියෙනවා අර පත්‍යාගන ලාභයක් ආපු එකක් 400ක ලාභයක්. ඒ අනුව 700යි 400යි දෙක එකතු වෙනවා 1100 එනවා. ඒතර ඔය 400 දැනටමත් අපේ හිමිකම් වෙනස් වී ප්‍රකාශයට ගිහිලා තියෙන්නේ 700 ගෙනියන්න ඕනේ හිමිකම් වෙනස් වී ප්‍රකාශයට රඳවාගත් ලාභ වලට එකතු වෙන්න ඕනේ වර්ෂයේ ලාභය. ඊළඟට අපි තුලනය කරන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගියාම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ මුලින්ම අපි දන්නවා වර්ෂයේ සඳහා ශුද්ධ ලාභය කියලා 700ක් අර රඳවාගත් ලාභ වලට දාන්න ඕන ඔය නිල් පාටින් දාලා තියෙන්නේ. ඊළඟට ඔය 700න් 100ට 5ක් 700න් 100ට 5ක් කියලා කියන්නේ 35යි. ඒ 35 අර සංචිත වලට මාරු කිරීම යටතේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට එන්න ඕනේ 35ක්. අපේ රඳවාගත් ලාභ වලින් කලින් අපි පොදු සංචිතයටත් මාරු කරන්නේ 1500ක්. එතකොට ඒ අනුව ඔක්කොම රඳවාගත් ලාභ වලින් අයින් වෙන්න ඕනේ ගානේ 1535යි. ඒක අර තැන් දෙකකදී කරන්න එපා එක තැනකදීම ඉවර කරලා දාන්න සංචිත වලට මාරු කිරීම තමයි ඔය ඔක්කොම 35යි 1500 දෙකම සංචිත වලට මාරු කිරීම රඳවාගත් ලාභයෙන් අයින් කරලා 35ක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට යනවා පොදු සංචිතයට 1500ක් යනවා. ඒ අනුව අපිට ශේෂ කරන්න පුළුවන් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් නැහැ 2200මයි ප්‍රත්‍යාගන්න සංචිතය දැන් 600 වෙනවා ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 485 වෙනවා පොදු සංචිතය 4100 වෙනවා රඳවාගත් ලාභ 2415 වෙනවා මුළු එකතුව කොටස් හිමියන්ගේ අරමුදල එහෙම නැත්නම් අයිතිය 9800 වෙනවා. එතන මෙන්න මේ 2200 600 485 4100 2450 කියන සංචිත ශේෂයන් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ශේෂ පත්‍රයට ගෙනියන්නත් ඕනේ. ශේෂ පත්‍රයට ගිහිල්ලා තමයි ගාන තුලනය කරන්න පුළුවන් අපිට. මූල්‍ය දත්ත ප්‍රකාශයට අවසාන වශයෙන් අපි තුලනය කරන්න එනවා. අපි ගත්තොත් මූල්‍ය දත්ත ප්‍රකාශයේ වත්කම් පැත්තේ මුළු එකතුව 117යි 500යි. වත්කම් පැත්තේ මුළු එකතුව. ද්‍රවශීලතාවය අනුව තමයි ඒක අපි පෙන්නලා තියෙන්නේ. ද්‍රවශීලතාවයේ වැඩිම වත්කම් උඩ අඩුම වත්කම් පල්ලෙහාට දාලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ වගකීම් සහ ස්කන්ධයේ පැත්තේ අපි අර ශේෂයන් ටික දාගෙන තිනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 2200යි ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 485යි පොදු සංචිතය 4100යි රඳවාගත් ලාභ 2415යි ප්‍රත්‍යාගන්න සංචිතය 600යි මුළු වගකීම් වල එකතුව 107යි 700යි මුළු ස්කන්ධය 9800යි. එතකොට මේ දෙකේ එකතුව 107යි 700යි 9800 දෙක එකතුව 117යි 500යි. 117යි 500යි. එතකොට මුළු වත්කම් වල එකතුවත් 117යි 500යි. මුළු වගකීම් සහ හිමිකම් වල එකතුවත් 117යි 500යි. එතකොට මේ හදපු ගානේ මොන හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවද මේ කරපු ගැළපෙලි? දැන් අපි අමාරු ගැළපෙලි තාම කරේ නෑ. බැංකුවක මූල්‍ය ප්‍රකාශ වලට අදාළව අමාරු ගැළපෙලි කරේ නෑ. මේකෙදි කරපු එකම අමාරු ගැළපීම තමයි අර හානි කරන අලාභ වෙන් කිරීම කරන්නේ කොහොමද කියලා. ඒකත් අමාරු නෑ. ඒක තඩමාන්න වෙන් කිරීම වගේ කතා කරේ. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. අපි ඊළඟ ගානට යන්න ඉස්සෙල්ලා.
හරි ගැටලු තියෙනවද? සර් ඕකේ. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට දාපු ගැළපිලි ටික පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්න පුළුවන්ද? හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දැම්මේ දරුවෝ පළවෙනි එක වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයෙන් මොන හරි දෙයක් ලියනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒක හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දාන්න ඕනේ. පළවෙනිම අපි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ලිව්වේ මෙන්න මේ සින්නක්කර දීපල ප්‍රත්‍යාගන ලාභයක් තිබ්බ එක 400. ඒක අපේ වත්කමයාගේ වැඩි කරලා මේකට දැම්මා මේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට දැම්මා. දාපු එක අනිවාර්යයෙන් මේකට දාන ලාභයක් හෝ අලාභයක් අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒක අපි අර අනිකුත් විස්තරාත්මක ආදායම් ලියන කොලම් එක යටතේ 400 වැටුණා. හරි. ඒක තමයි පළවෙනි එක වැටිච්ච හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට. ඊළඟට දෙවෙනුව අපි මේකට ගැළපීමක් කරා සංචිත වර්ග දෙකකට අපි මාරු කරා. එකක් තමයි පොදු සංචිතයට 1500ක් මාරු කරා. අනිත් එක මේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 35ක් මාරු කරා. ව්‍යවස්ථාපිත පොදු සංචිතයට මාරු කිරීම ආයේ ඒක ලොකු ගැළපීලක් නෙමෙයි. රඳවාගත් ලාභ වලින් අඩු කරලා 1500 පොදු සංචිතයට දැම්මා. ඒක. දෙවෙනි එක මේ 35 අපි ගත්තේ අර බැංකු පනතේ තියෙනවා 20 වෙනි වගන්තියේ කියනවා බැංකුවක සාමාන්‍ය කොටස් හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචිතයක් හදලා තියන්න කියලා. ඒ සංචිතයට සල්ලි මාරු කරන්න ඕන විදියක් දීලා තියෙනවා. එතකොට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අගයයි ඔය සංචිතයේ අගයයි සංසන්දනය කරන්න ඕනේ අපි සල්ලි මාරු කරන්න ඕනේ percentage එක හොයාගන්න. ඒතර නිකන් හරි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%ක් අරගෙන ඔය සංචිතයේ තියෙන අගය අඩු නම් 50%කට වඩා අඩු වෙන්නම් තියෙන්නේ. ඒ වෙලාවට බදුපසු ලාභයෙන් 5% දාන්න ඕනේ. right? එතකොට නිකන් හරි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50%ක් ගත්තම ඔය සංචිතයේ 50% අගයට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි දාන්න ඕනේ බදුපසු ලාභයෙන් 2%යි. නිකන් හරි කවදා හරි දවසක ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අගයට සමාන අගයක් වෙනකන් ওই ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය සමාන වෙනවා නම් ඒ වෙලාවේදී අපි මාරු කිරීම නවත්තන්න ඕනේ. එතකොට දැන් අපි ගත්තාම ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 2200ක් තියෙනවා. හරි? ඒකෙන් 50% කියලා කියන්නේ 1100යි. එතකොට 1100ක් තියෙන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ අපි කවදා හරි දවසක මේ මාරු කිරීම නවත්තන්න. එතකොට sorry මාරු කිරීම නවත්තන්න නෙමෙයි මාරු කිරීම 100ට 2 දක්වා අඩු කරන්න. එතකොට 1100යි 450යි කම්පෙයාර් කරාම 150ට වඩා අඩු ගාණක් තියෙන ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ. එතකොට කවදා හරි දවසක මෙන්න මේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය 1100 වුණාම අපිට පුළුවන් 100ට 2 ගානේ දාන්න. කවදා හරි දවසක ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය 2200 වෙච්ච දවසට මේ මාරු කිරීම නවත්තන්න පුළුවන්. ඒතර දැනට තියෙන්නේ 1100ට වඩා අඩු ගාණක්. එහෙනම් අපි ගන්න ඕනේ බදුපසු ලාභයෙන් 50% මාරු කරන්න ඕනේ. ඒතර අපිට ගානේ කියනවා අපි අවසාන කරද්දී බදුපසු ලාභය කියලා අපිට ආව 700ක්. ඒතර 700න් 100%ක් කියලා කියන්නේ 35ක්. ඒ 35 අපි රඳවාගත් ලාභයෙන් අයින් කරලා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට දානවා. ඒතර ඔක්කොම රඳවාගත් ලාභ වලින් 1535ක් අයින් වුණා. අයින් වෙලා 1500ක් පොදු සංචිතයට ගියා 35ක් ගියා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට. ඒතර දැන් මේක 485යි. කවදා හරි දවසක මේක 1100 වෙච්ච දවසට මේ 485ම මාරු කරන් ගිහිල්ලා හැම අවුරුද්දෙම 100% ගන්න ගිහිල්ලා 1100 වෙච්ච දවසේ ඉඳලා අපි දාන්නේ 102 ගානේ. ඒතර කවදා හරි දවසක 1200 ඉඳලා ආයි මාරු කරන් ගිහිල්ලා 2200 වෙච්ච දවසට අපි මාරු කිරීම නවත්තනවා. right. එතකොට ඊට අමතරව වර්ෂයේ ලාභය තමයි අපි රඳවාගත් ලාභ වලට දාලා තියෙන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. රේඩික ඔක්කොමත් එක තමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අපි සකස් කරලා තියෙන්නේ. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? දැන් අපි ඊළඟට හදන ගානෙදිත් මේ ගැළපිලි ටිකම කරනවා. ඒතර ඔයගලන්ට නැවතත් ඒ ටිකම ආයි රිපීට් වෙයි. ඊට අමතරව අලුතෙන් ගැළපිලි 3ක් අපි ඉගෙන ගන්නවා මේ බැංකුවකට මූල්‍ය ප්‍රකාශ වලට විතරක්ම සුවිශේෂ වෙච්ච. right? අපි ඊළඟ ගානට යන්න.
right. ඒ අතර වාරයේදී ඔයගොල්ලන්ට ප්‍රශ්න ආවොත් එහෙම කතා කරලා මාව ඩිස්ටර්බ් කරලා මේ ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. right. ඊළඟ ටියුට් එකත් මම දීලා තියෙනවා. මේ තියෙන්නේ PQR බැංකුවේ ගාන. right. ඔයගොල්ලන්ට පේන්න තියෙනවා PQR බැංකුවේ ඒකේ ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. හැබැයි මේ සැරේ ගැළපිලි 8ක් තියෙනවා. තව ගැළපිලි 2ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි බලමු ඒ ගැළපිලි දෙක මොකද කරන්න ඕනි කියලා. අපි කලින් වගේම ගාන හදන්න පටන් ගමු. right. මේ ගානේදී අපිට මැද්දේදී මේ ගාන හදාගෙන යද්දී අර අලුතින් ආපු ගැළපිලි දෙක ඉගෙන ගන්න මම ඕගොල්ලන්ට මැද්දේදී කතා කරනවා මේ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9 ගැන. right. ඒකෙදී අපි ටිකක් වෙලා අරගෙන කතා කරන්න ඕනේ ඒකේ තියෙන දේවල්. මේ ගානේ මැද්දේ ගැළපිලි දෙක අපි කරන්නේ ඉස්සෙල්ලා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9 ගැන අවබෝධයක් ලබාගෙන තියෙනවා. right. අපි දැන් මේ දෙවෙනි ගාන හදන්න පටන් ගන්නවා. ඒතකොට දෙවෙනි ගාන හදන්නෙත් මම කලින් ගාන හදපු විදිහටම තමයි. මොකද්ද මම කරන්න ඕනේ ඉස්සෙල්ලාම රූල් කරන්න ඕනේ. ඒතර රූල් කරනකොට අපි මුලින්ම ආදායම් ප්‍රකාශය රූල් කරනවා. කටපාඩමින් රූල් කරන්න ඕනේ ඒක. දෙවෙනි එක මම රූල් කරගන්නවා අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර ඒකත් CR පොතේ පිටුවක්ම භාවිත කරලා කමන්නේ නැහැ. මොකද ඕන තරම් විභාගයට කොළ දෙන්න නිසා. right. ඒතර ඒකත් කොලයක්ම එක තනි කොලයක්ම භාවිතා කරන්න. ඊළඟට මම රූල් කරගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒතර ඒක වත්කම් පැත්තට එක කොලයක්. දෙවෙනි කොලේ මුල් කොළ භාගයේ වගකීම් පැත්තට ඊළඟ කොළ භාගයේ ස්කන්ධයේ එහෙම නැත්නම් හිමිකම් වලට. right. ඊට අවසාන වශයෙන් රූල් කරගන්න ඕනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒතර මේ ගානේ ඔයගොල්ලෝ බැලුවොත් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ අපි බැලුවොත් හිමිකම් හැටියට තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය තියෙනවා ව්‍යවස්ථාපිත සංචිත අරමුදල තියෙනවා රඳවාගත් ලාභ තියෙනවා ප්‍රත්‍යා ගන්න සංචිතය තියෙනවා මෙන්න මේ අලුතෙන් සංචිතයක් ඇවිල්ලා තියෙනවා අනෙකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් සංචිතය. එතකොට ඊළඟට පොදු සංචිතය තියෙනවා. එතකොට 1 2 3 4 5යි සංචිත ಜಾති 5ක් තියෙනවා. ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය තියෙන ඔක්කොම කොලම්ස් 6ක් තියෙන්න ඕනේ. ඒතර මම කෝකටත් කියලා තව කොලම් එකක් වැඩිපුර තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ හිමිකම් වෙනස්වේ ප්‍රකාශයේ රූල් කරගද්දී. right. ඒතර දැනට තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සංචිත ಜಾති 5කුයි. ඊට අමතරව මම කියන තවත් කොලම් එකක් වෙන් කරගන්න කියලා අදිසිය තව එකක් ආවොත් කියන. right. එතකොට අපි රූල් කරගන්නවා ආදායම් ප්‍රකාශය ඊළඟට අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ඊළඟට අපිට තෝරගන්න තියෙන්නේ ගැළපිලි එකින් එක අරගෙන අපි ඉවර කරගන්න ඕනේ. ඒතර ගැළපිලි කරද්දී මතක තියාගන්න ඕනේ ගැළපිල්ලකදී අනිවාර්යයෙන්ම තැන් දෙකකට ගැළපිල්ලේ එන අගයන් අපි සංශෝධනය කරන්න ඕනේ ස්ටේට්මන්ට් දෙකකට අනිවාර්යයෙන්. ඊළඟට ගැළපිලි වලින් ඉවරුණාට පස්සේ ගැළපිලි වලට භාජනය නොවිච්ච ශේෂ පරික්ෂමේ ඉතිරි වෙලා තියෙන අයිතම අපි ආදායම් ප්‍රකාශයට කොටසක් ගෙනියන්න ඕනේ ශේෂ පත්‍රයට කොටසක් ගෙනියන්න ඕනේ. ඊළඟට අවසානයේ අපි තුලනය කිරීම කරනවා. තුලනය කරනකොට ඉස්සෙල්ලාම ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තුලනය කරනවා. ඒවයේ ශේෂයන් අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන කරලා ගන්න ඉවර කරන්න ඕනේ. එතන මේක තමයි පිළිවෙල අපි ගානක් හදද්දී බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගානක් හදද්දී. right. එතන අපි ඉස්සෙල්ලාම එන රූල් කරගමු. එතන රූල් කරගන්න එක ඔයගොල්ලෝ මේ තියෙන ශේෂ පරික්ෂම උන අපි රූල් කරගත්තා. මුලින්ම රූල් කරගත්තා කටපාඩමින් ආදායම් ප්‍රකාශය. කටපාඩමින් ආදායම් ප්‍රකාශය රූල් කරගත්තා. ඒතර ඔය ගිණුම් කරන්නේ මම ඔයගොල්ලන්ට කටපාඩම් කරන්න කියලා දෙයක් දුන්නම තමයි ඔය. right. ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට කටත් අරගෙන බලාගෙන හිටිය පාඩම් කරගන්න මේක විතරයි මම දුන්නේ ඕනේ කටපාඩම් කරන්න කියලා. ඒතර මේක මතක තියාගන්න. මේකෙත් පළවෙනි අයිතම 6 ඔයගොල්ලන්ට නිකාම මතක තියාගන්න පුළුවන්. පොලි ආදායම, පොලි වියදම, සුද්ධ පොලි ආදායම, ගාස්තුව කොමිස් ආදායම, ගාස්තුව කොමිස් වියදම, සුද්ධ ගාස්තුව කොමිස් ආදායම, සුද්ධ වෙළඳ ලාභ, මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ, සුද්ධ අනිකුත් මෙහෙයුම් ආදායම්, මුළු මෙහෙයුම් ආදායම, හානි කරන ලාභ වෙන් කිරීම, සුද්ධ මෙහෙයුම් ආදායම්,
අඩු කරා මෙහෙයුම් වියදම් මේ જાති එක යටතේ 3යි සේවක වියදම් ඡය වීම ක්‍රමක්ෂය අනිකුත් මෙහෙයුම් වියදම් මේ අනුව මුළු මෙහෙයුම් වියදම එනවා ඊළඟට මූල සේවාවන් මත බදු වලට පෙර ලාභය අඩු කරන මූල සේවාවන් මත එකතු කළාගේ මත බදු ඊළඟට ආදායම් බදු වලට පෙර ලාභය අඩු කරනවා ආදායම් බදු ඊළඟට වර්ෂයේ ලාභය. ඒතර අයිතම 22ක් විතර වගේ තියෙනවා මේක කටපාඩමින් මතක තියාගන්න ඕනේ. ඔන්න අපි රූල් කරගත්ත ආදායම් ප්‍රකාශය. දෙවනුව අපි රූල් කරගත්ත වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය නැත්නම් අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒතර ඒක වර්ෂයේ ලාභයෙන් පටන් ගන්නවා. නැවත වර්ග කරනු ලබන අයිතම තියෙනවා වර්ග නොකරනු ලබන අයිතම තියෙනවා. ඒ අනුව එකත් රූල් කරගත්තා. ඊළඟට අපි රූල් කරගත්තා ශේෂ පත්‍රය එහෙම නැත්නම් මූලිකගත ප්‍රකාශය ඒක ඔයගොල්ලෝ දන්නා වත්කම් කියලා ලියලා පිටුවක්ම ඉඳ තියන්න ඕනේ ඊළඟට වගකීම් කියලා ලියලා පිටු භාගයක් ඉඳ තියන්න ඕනේ ඊළඟට ස්කන්ධය එහෙම නැත්නම් හිමිකම් කියලා ලියලා තව ඉතුරු පිටු භාගය ඉඳ තියන්න ඕනේ ඊළඟට අවසාන එක හිමිකම් වෙනස් වීම ප්‍රකාශය එතකොට මම ඔන්න රූල් කරගෙන තියෙනවා PQR බැංකුව 2000 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙතන එන්න ඕනේ ඒක 2019 කියලා 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය කියලා එන්න ඕනේ ඒකේ ඔයගොල්ලන්ට පේනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ප්‍රත්‍යාගන සංචිත ව්‍යවස්ථාපිත සංචිත අරමුදල පොදු සංචිතයේ අනෙකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් සංචිතය කියලා ඒක අර කෙටියෙන් මම ලියලා තියෙන්නේ ඊළඟට රඳවාගත් ලාභ තියෙනවා මුළු කොටස් හිමියන්ගේ අරමුදල තියෙනවා right ගැලපිලි අංක 1ට යනවා ගැලපිලි අංක 1 ඉස්සෙල්ලාම කියවලා බලන්න ඕගොල්ලෝ ගැලපිලි අංක 1 හොඳට ඉස්සෙල්ලා කියවලා බලන්න right අපි ගාන ආයි හදන්න ගැලපිලි අංක 1ට යනවා මම ගැලපිලි අංක 1 අර කලින් ගාන වගේම ගැලපිලි අංක 1 කතා කරන්නේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් එතකොට ඒක ආයි මම විස්තර කරන්න යන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවා අලුත් ක්‍රමයට අනුව 2012 ජනවාරි 1 වෙනිදාට පස්සේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරනකොට වෙන් කරන්න ඕනේ කියලා මේ ගැළපීම විතරක් අපි කතා කරමු මොකද මේක SLFRS 9 කියන එක එහෙම නැත්නම් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ 9 කියන එක අපි මේ පාඩමේදී දීර්ඝ වශයෙන් කතා කරනවා මේකේ තියෙන ගැළපිලි කරන්න ඉස්සෙල්ලා right ඒ ගැළපීම කරන විදිය මේක අපි අදත් කතා කරා ඒ නෝට්ස් එකම තමයි ආයේ තියෙන්නේ ගැලපිල්ල කියනවා ගැලපිල්ලට ගියමු ගැලපිල්ල කියනවා 2019 12 දිනට හානි කරන ලාභ ප්‍රතිපාදන මිලියන 1600යි කියලා මිලියන 1600යි කියලා එතකොට බලන්න වර්ෂයේ මුල හානි කරන ලාභ වෙන් කිරීම 1200යි තියෙන්නේ වර්ෂයේ අග ගාන මිලියන 1600යි කියලා එතකොට වර්ෂයේ මුල ගාන මම ගත්තේ ශේෂ පිරික්සුමෙන් ශේෂ පිරික්සුමේ බලන්න වර්ෂයේ මුල හානි කරන ලාභ වෙන් කිරීම කියලා තියෙන්න ඕනේ 1200. මේ තියෙන්නේ හානි කරන ලාභ වෙන් කිරීම වර්ෂයේ මුල 1200 කියලා ගන්න තියෙනවා. right? එතකොට වර්ෂයේ අග ගාන 1600 කියලා ගැළපිල්ල දීලා තියෙනවා. එතකොට ඒ අතර වෙනස 400ක් වෙනවා. ඒ අතර වෙනස 400ක් වෙනවා.
ඒ අතර වෙනස 400ක් එනවා. ඒතර මේකත් charge එකක් මේ අවුරුද්දටත්. එතකොට අපිට දන්නවා ආදායම් ප්‍රකාශයේ මේ 400 සටහන් වෙන්න ඕනේ උණ වෙන් කිරීමක් හැටියට. ඒතර මෙන්න මේ 1600 අපේ ණය සාහිත්‍යකාරම් පෙන්වන වෙලාවේදී අඩු කරලා පෙන්වන්න ඕනේ. ඒක කලින් ගැලපීමෙන් අපි කතා කරා ඔයගොල්ලන්ට මතක ඇති. ඒතර 400 අඩු කරා හානි කරන ලාභ අපායන ලාභ වෙන් කිරීම කියලා අය කිරීම කියලා 400 වරහන් ඇතුලේ charge එකක් හැටියට අපි පෙන්නනවා 400ක් අපේ මේ අවුරුද්දේ charge එක හැටියට හානි කරන ලාභ වෙන් කිරීම හැටියට ගුණ වෙන් කිරීම නිසා දැන් වර්ෂයේ අපේ balance sheet එක හදනකොට නැත්නම් ශේෂ පත්‍රය හදනකොට ක්‍රමක්ෂය යටතේ ණය සාහිත්‍යකාරම් තියෙනවා 75600ක් ඔය 75600න් 1600 අඩු කරන වර්ෂයේ අග ගාන 1600 අඩු කරාම 74000ක් එනවා. ඒක වත්කම් පැත්තේ මැද්දේ හරිය වගේ තමයි අපි දාන්නේ. වත්කම් පැත්තේ මැද්දේ හරියේ ණය සාහිත්‍යකාරම් ක්‍රමක්ෂයේ පිරිවැයට 74000ක් තියෙනවා. ණය සාහිත්‍යකාරම් ක්‍රමක්ෂයේ පිරිවැයට 74000ක් තියෙනවා. right ඉතින් ඒකට ලොකු වෙලාවක් ගන්න අවශ්‍යතාවය නැහැ. ඔයගොල්ලෝ කලිනුත් අපි මේ වගේම ගැළපිල්ලක් කරා ආරම්භක ණය සාහිත්‍යකාරම් වෙන් කිරීම හානි කරන ලාභ විදියට ණය සාහිත්‍යකාරම් වෙනුවෙන් 1200ක් තියෙනවා ශේෂ පරීක්ෂමේ ගැළපිල්ල කියනවා 1600යි කියලා අවසාන ණය සාහිත්‍යකාරම් වෙන් කිරීම 2019 12/31 දිනට. ඒතර ඒ අනුව වෙනස තියෙනවා 400ක්. ඒතර 400 කියන්නේ charge එකක්. වැඩිපුර තව charge වෙන්න ඕනේ 400ක්. ඒකට ඒ අනුව 400 charge වුණාට පස්සේ අපේ ආදායම් ප්‍රකාශයට 400ක් charge වෙන්න ඕනේ. අපේ ණය සාහිත්‍යකාරම් 74000න් අපි අඩු කරලා පෙන්නනවා 1600 අඩු කරාට පස්සේ 74000ක් එනවා. මේ 75600 ශේෂ පරීක්ෂමේ ණය සාහිත්‍යකාරම් තියෙන්නේ. ඒකෙන් අවසාන වෙන් කිරීම 1600 අඩු කරාම 74000ක් එනවා. 74000ක් එනවා. right ඊට ගැළපිලි අංක 2 ගැළපිලි අංක 2 කතා කරන්නේ අපි ගැළපිලි අංක 2ට ගියොත් ගැළපිලි අංක 2 කතා කරන්නේ ෂෙයා වෙන් කිරීම සම්බන්ධයෙන් ගැළපීමක් තියෙන්නේ යන්ත්‍ර සූත්‍ර 110ක් ෂෙයා වෙන් කරන්න ඕනේ කියලා තියෙනවා මෝටර රථ 120ක් ෂෙයා කරන්න ඕනේ කියලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර 110ක් මෝටර රථ 120ක් ෂෙයා වෙන් කරන්න ඕනේ කියලා තියෙනවා බලමු මේ ගැළපීම කොහොමද කරන්නේ කියලා ඒතර ගැළපිලි අංක 2 අපි අර කලින් වගේම නෝට් එකක් හදන්න ඕනේ. මොකද තනි අගයක් තමයි අපිට දාන්න පුළුවන් වෙන්නේ දීපල පිරියත උපකරණ කියලා අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ඒතර අපි ගලමු ගැලපීම කරන්න. මේ තියෙන්නේ මුලින්ම අපි ගන්නවා අදාළ ශේෂයන් ටික. ශේෂ පිරික්සමට ගියාම සින්නක් කර දීපල කියලා අවුරුදු මුල පිරිවැය දිනවා 3000ක්. යන්ත්‍ර සූත්‍ර කියලා 2600ක් තියෙනවා. මෝටර රථ කියලා 1000ක් තියෙනවා. එතකොට පිරිවැය තුනේ එකතුව අවුරුද්ද මුල 6600ක් තියෙනවා. ඒ වගේම අවුරුද්ද මුල ෂෙයා කිරීම කියලා සින්නක් කර දීපල වලට ගාණක් නැහැ. යන්ත්‍ර සූත්‍ර වලට 500යි, මෝටර රථ වලට 250යි, ඔක්කොම 750ක් තියෙනවා. ඔක්කොම 750ක් තියෙනවා. ඒතර වර්ෂයේ අපි ගාණ දීලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර වලට 10%යි කියලා. ඒතර යන්ත්‍ර සූත්‍ර 2600ක් තියෙනවා 10% කියන්නේ 260යි. ඒතර වර්ෂයේ යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් 260යි. ඊළඟට මෝටර රථ ගත්තොත් එහෙම මෝටර රථ වලට 120යි කියලා තියෙනවා. එතකොට 18 120යි කියන්නේ 200යි. ඒතර ඒ අනුව වර්ෂයේ 260ක් යන්ත්‍ර සූත්‍ර වලට මෝටර රථ වලට 200යි ඔක්කොම 460ක්. ඔක්කොම 460ක්. right. ඔක්කොම 460ක් එනවා ගාන. ඔක්කොම 460ක ගානක් එනවා.
ඒ දෙකේ එකතු 460යි. එතකොට අපිට ඔය ඔන්න ඔය 460ට ගැලපීමක් කරන්න ඕනේ. එතකොට අපි නෝට් එකට අපි ඒක අප්ඩේට් කරගත්ත එක තැනක් හැටියට ෂේවෙන් කිරීම ගාන වැඩි කරගත්තා. ඊට අමතරව අපිට අප්ඩේට් කරගන්න තියෙන්නේ මේක ආදායම් ප්‍රකාශයට ගෙනියන්න ඕනේ වර්ෂයේ ෂෙයා හැටියට. වර්ෂයේ ෂෙයා හැටියට ආදායම් ප්‍රකාශයේ අර ෂෙයා වීම සහ ක්‍රමක්ෂය කියලා තියෙනවා. එතනට දාන්න ඕනේ. මෙතන ෂෙයා වීම හා ක්‍රමක්ෂය වියදම් කියලා 460ක් දානවා. මේක අපි වරහන් ඇතුළේ දාන්නේ හේතුව අපි මෙතන එකතුවක් ගන්නවා. මුළු මෙහෙයුම් වියදම් කියලා අදාළ වියදම් තුනේම එකතුව ගන්න හින්දා අපි මේක වරහන් ඇතුළේ දාන්නේ නැහැ. ඒ තුනේම එකතුව තමයි අපි ගන්න මුළු මෙහෙයුම් වියදම් කියලා. මෙතනටත් අපි ඒක ගැලපුවා අපේ නෝට් එකටත් ඒක ගැලපුවා 460 කැලි දෙකක් හැටියට. right. ඒත් ඊළඟ ගැලපීම තියෙන්නේ ඊළඟ ගැලපීමේ කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ චක්‍රලේඛන වලට අනුව සින්නක්කර දේපල මිලියන 2800කට ප්‍රත්‍යාගරණය කරලා තියෙනවා කියලා. ඒකට අපි බලමු මේක කොහොමද ගලපන්නේ කියලා. දැනට කියන ගානයි ඊළඟ ගැලපීමේ කොහොමද කරන්නේ කියලා. ගැලපිලි අංක 3 කතා කරනවා. දැනට අපේ සින්නක්කර දේපල වර්ගය 3000යි. දැන් මේක 2800කට ප්‍රත්‍යාගරණය කරලා තියෙනවා. ඒතර ප්‍රත්‍යාගරණ අලාභයක් වෙන්නේ 3000කට තියෙන එකක් 2800කට ප්‍රත්‍යාගරණය කරලා තියෙනවා. 200ක අලාභයක් තියෙනවා. right? ඒතර 200ක අලාභයක් තියෙනකොට මේ 200 අපි කොහොමද මේ ගලපන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. right. ඒතර මේකෙදි සින්නක්කර දේපල වලට අදාළව දැනට ප්‍රත්‍යාගරණ සංචිතයක් තියෙනවා නම් ඒකේ තේරුම කලින් අපිට ලාභ තිබිලා තියෙනවා සින්නක්කර දේපල වලට අදාළව. right. දැනට අපිට මෙහෙම ප්‍රත්‍යාගරණය වෙන්න ඕන අත්වත්කමක් හැටියට මේ ගානේ තියෙන්නේ සින්නක්කර දේපල විතරයි. ඒතර කලින් ප්‍රත්‍යාගරණ සංචිතයක් තියෙනවා කියන එකේ තේරුම ඒ කියන්නේ කලින් මේ සින්නක්කර දේපල වලට අදාළව ප්‍රත්‍යාගරණ ලාභ අපි හඳුනාගෙන තියෙනවා. එහෙම හඳුනාගෙන තියෙනවා නම් ඒ ලාභ වලින්ම ඒ ප්‍රත්‍යාගරණ සංචිතයෙන්ම අපිට මේ 200 අඩු කරගන්න පුළුවන්. නිකන් හරි හිතන්නකෝ එහෙම කලින් ප්‍රත්‍යාගරණ සංචිතයක් තිබ්බේ නැහැ කියලා. ගානේ ප්‍රත්‍යාගරණ සංචිතය කියලා ගානේ තියෙන බිඳුවයි. ඒතර එහෙමනම් ඒ වගේ වෙලාවට මේ 200 අපි ලාභ ගිණුමේ හඳුන ගන්න ඕනේ. ලාභ ගිණුමේ හඳුන ගන්න ඕනේ 200. ඒතර දැනට එහෙම අපිට ගැල්ලුවක් නැහැ. අපිට පේනවා මේක ප්‍රත්‍යාගරණ සංචිතයක් තියෙනවා කියලා. ඒකින්ද අපි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා අපි ප්‍රත්‍යාගරණ සංචිතය හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒතර සින්නක්කර දේපල ගත්තාම දැන් අලුත් වගේ 3000 ඉඳලා 2800ට අඩු වෙනවා ප්‍රත්‍යාගරණ අලාභයක් හේතුවෙන්. යන්ත්‍ර සූත්‍ර වලට බලපෑමක් නැහැ, මෝටර රථ වලට බලපෑමක් නැහැ. ඒ අනුව අර 6600 තිබ්බ මුල් වටිනාකම දැන් 200කින් අඩු වෙලා 6400 හැටියට ටෝටල් එක එනවා. ෂෙයා වීම වලට බලපෑමක් නැහැ. මොකද ෂෙයා වීම වලට මේ ගැලපීම බලපෑවේ නැති හින්දා. right. ඊළඟට ඒ අනුව ශුද්ධ පොත් අගය සින්නක්කර දේපල වල 2800මයි. යන්ත්‍ර සූත්‍ර වල ශුද්ධ පොත් අගය 1840යි. මෝටර රථ වල ශුද්ධ පොත් අගය 550යි. අවසාන ශුද්ධ පොත් අගය 5190යි. 5190යි. right. එතකොට දැන් අපි බලමු මෙන්න මේ 200 අපි ඔන්න සින්නක්කර දේපල අප්ඩේට් කරලා අපේ ජංගම නොවන වත්කම් දේපල පිරියත උපකරණ නෝට් එක අප්ඩේට් කරා. ඔන්න එක තැනකට අපි ඒක ගෙනිච්චා. ඊළඟට අපි මේ 200 ගෙනියන්න ඕනේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ අලාභයක් හැටියට වර්ග නොකරනු ලබන අයිටමයක් හැටියට දාලා තියෙනවා. මොකද ඒක අපිට ප්‍රත්‍යාගරණ සංචිතයක ලාභයක් තියෙන නිසා. සින්නක්කර දේපල ප්‍රත්‍යාගරණ අලාභ කියලා 200ක් තියෙනවා අලාභයක් හැටියට.
එතකොට ඒ සින්න අපි අනිකුත් විස්තරාත්මක ප්‍රකාශය දාන සෑම අයිතමයක්ම ගෙනිලා දාන්න ඕනේ. අනිකුත් විස්තරාත්මක ප්‍රකාශය දාන සෑම අයිතමයක්ම දාන්න ඕනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට. හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රත්‍යාගණන සංචිතය කියන තැනින් අඩු වෙනවා 200ක්. මොකද කලින් අපි හඳුනගෙන තියෙනවා ලාභ හැටියට 450ක් මිලියන. ඒක තියෙන හින්දා තමයි අපි මෙතනට දාගත්තේ. right. අවසාන ශේෂයේ 5190 කියන එක අපේ මූලදත්ත ප්‍රකාශය හදද්දී අපි වත්කමක් හැටියට ගෙනියන්න ඕනේ. මූලදත්ත ප්‍රකාශය හදද්දී වත්කමක් හැටියට පෙන්වන්න ඕනේ දීපල පිරියත උපකරණ කියලා. අපේ ඒක ටිකක් යට හරියෙන් තමයි අපි දාන්නේ. අපි දැනටමත් වත්කම් පැති දාලා තියෙනවා ණය සාත්‍තිකාරම් ක්‍රමක්ෂය පිරිවැයට 74000 කියලා. ඒකට යටින් දාන්න ඕනේ දීපල උපකරණ කියලා 5190. 5190ක් දාන්න ඕනේ. right. ඊළඟට තියෙන්නේ ගැළපෙළි අංක 4. ගැළපෙළි අංක 4 කතා කරන්නේ අපි ගැළපෙල්ලටම ගියොත් එහෙම ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජනවල 2019-12-31 දිනට කොටසක සාධාරණ අගය 200යි කියලා තියෙනවා. මේව කොටස් 150 බැගින් මිලදීගෙන තියෙනවා කියලාත් කියනවා. right. ඒත් අපි බලමු මේ ගැළපීම කරන්න ඉස්සෙල්ලා අපිට තියෙනවා ලොකු වැඩක්. ඒ තමයි මේ ගැළපෙළි අංක 4යි 5යි අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේක. මොකක්ද ඉගෙන ගන්න ඕනේ? ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතාංක අංක 9 කියන එක. SLFRS 9 කියන ප්‍රමිතිය අපි ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒතර මේ SLFRS 9 කියන ප්‍රමිතිය අපි ප්‍රමිතිය කැරිට ගත්තොත් ප්‍රමිතපතේ මම හිතන්නේ පිටු 200ක් විතර වගේ තියෙන ප්‍රමිතියක්. මේක ඕගොල්ලොන්ගේ මට්ටමට ගැලපෙන විදියට අවශ්‍ය කොටස් විතරයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක සාමාන්‍යයෙන් බැංකුවක වුණත් බැංකුවක මේ බැංකුවේ අවසාන ගිණුම් සකස් කරන මූල්‍ය දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න බොහොම කීප දෙනෙක් විතරයි මේක පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන්නේ. නමුත් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ මේක තියෙන නිසා අපිට බැංකුවක අවසාන ගිණුම් සකස් කරන්නත් ඕන නිසා SLFRS 9 වල අවශ්‍ය මූලික කොටස් විභාගයට ගාන බොහොම සාධාරණව සහ සංකීර්ණභාවයේ අවම වෙන විදිහට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් විදිහ තමයි අපි මේක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම වුණොත් එimhe ඔයගොල්ලෝ ගොඩක් කියනකොට මේක තේරෙන්නේ නැති වෙයි. ඒතර අවශ්‍ය කොටස් විතරයි මම SLFRS 9 වලින් අපි අරගෙන තියෙන්නේ. මේක දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ ප්‍රමිතියක්. නමුත් ඔයගොල්ලන්ගේ මට්ටමේදී විභාගයේ පැත්තෙන් හිතලා අවශ්‍ය වෙන ප්‍රමාණය විතරයි මම මේකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේකට අදාළව මම වෙනම ටියුට් එකක් දීලා තියෙනවා. ඒතර අපි මේ ගැළපෙළි අංක 4 සහ ගැළපෙළි අංක 5 කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ SLFRS 9 පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. right. ඒතර මේ ගැළපෙළි අංක 3 දක්වා කරපු දේවල් ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අපි SLFRS 9 කතා කරන්න ඉස්සෙල්ලා. නැත්නම් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතාංක 9 කතා කරන්න ඉස්සෙල්ලා. right. එතන මේ ප්‍රමිතිය කතා කරන්නේ මේ ප්‍රමිතියේ නම තියෙන්නේ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතාංක 9 කියලා. ඒතර 2012 වෙච්ච අර accounting change එකේදී සියලුම අපේ ගිණුම් කරන ප්‍රමිතීන් ඉස්සර තිබ්බේ SLAs කියලා. ඒ සියලුම ගිණුම් කරන ප්‍රමිතීන් ඒ වරලක් ගණකාධිකරණ ආයතනයේ රීනේම් කරා LKS කියලා එක කොටසක් හැටියට ලංකා ගිණුම් කරන ප්‍රමිතීන් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියන ලංකා accounting standard කියලා LKS කියලා. තව කොටසක් රීනේම් කරා SLFRS කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ෆයිනෑන්ෂල් රිපෝටිං ස්ටෑන්ඩඩ් කියලා. අපි සිංහලෙන් කියනවා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ගිණුම් කරන ප්‍රමිතීන් කියලා. right. එතකොට මෙන්න මේ ප්‍රමිතිය SLFRS 9 කියන ප්‍රමිතිය එන්නේ ඉස්සෙල්ලා බැංකුවක තියෙන මූල්‍ය උපකරණ ගැන කතා කරන්න තිබ්බ ප්‍රමිතිය මුලින්ම තිබ්බේ 2012 දී
LKS 32 කියන ප්‍රමිතියයි LKS 39 කියන ප්‍රමිතියයි ඊළඟට SLFRS 7 කියන ප්‍රමිතියයි. ඔන්න ඔය ප්‍රමිති තුනම එකතු කරලා තමයි මෙන්න මේ SLFRS 9 කියන ප්‍රමිතිය 2018 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඉෆෙක්ටිව් වෙන පරිදි මේක ඉම්ප්ලිමන්ට් කරේ. ඒතර මම අර පරණ ප්‍රමිතිවල තියෙන දේවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි අපි මේ SLFRS 9 ගැන ඉගෙන ගද්දී යම් දේවල් ටිකක් අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඒ සම්බන්ධයෙන්ුත් කතා කරන්න පුළුවන් වෙයි. එතකොට දැන් මේ හැම දෙයකින්ම උත්සාහ කරලා තින්නේ වරලත් ගණකාධිකරණ ආයතනය බැංකුවක් පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ ලබා දුන්නු ණය එහෙම නැත්නම් තමන් ආයෝජනය කරලා තියෙන මූල්‍ය උපකරණ වලට අදාළව මොනා හරි ඉදිරියේදී අපිට ලොස් එකක් වෙනවා නම් ඒ ලොස් එක පුළුවන් තරම් ඉක්මනට ගිණුම් වලට ගන්න කියන එක ලබා ගන්න කියන අවශ්‍යතාවය ඔළුවේ තියාගෙන තමයි මේ ප්‍රමිත හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මම මුකුත්ම කියන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට මම වෙන පොඩි දෙයක් කතා කරොත් 2012 ජනවාරි 1 වෙනිදාට කලින් තිබ්බේ අපි ණය සාහිත්‍යිකාරම් වෙනුවෙන් අපි මේන්ම විදියට අපි මේ ප්‍රොවිෂනින් දැම්මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ විදියට. හැබැයි 2012 දී අපි මං කියන්නේ අලුතින් හඳුන්වලා දුන්නා LKS 32 39 ඊළඟට SLFRS 7 කියන ප්‍රමිත වලට අනුව තමයි ඒක ණය සාහිත්‍යිකාරම් වෙනුවෙන් ප්‍රොවිෂනින් දැම්මේ. ඊළඟට 18 දී මේ SLFRS 9 කියලා අලුත් ප්‍රමිතියකුත් හඳුන්වලා දුන්නා. එතන ඔන්න ඔය ස්ටේජස් තුන ගත්තොත් එහෙම 2012ට කලින් 2012යි 18යි අතර 18ට පස්සේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් දාපු ප්‍රොවිෂනින් ගත්තොත් එහෙම ඒවයි වටිනාකම් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම සංසන්දනයක් කරන්න පුළුවන්. අපි 2012ට කලින් දාපු ප්‍රොවිෂනින් වල වටිනාකම් මම සමාන කරොත් සතෙකුට හිතන්නකෝ පොඩි මීයක් වගේ කියලා. හැබැයි 2012 ඉඳලා 18 වෙනකන් දාන්න ගිය ඒවා නිකන් හිතන්නකෝ සයිස් එක නිකන් හිතන්නකෝ මුවෙක් එහෙම නැත්නම් සීබ්‍රා කෙනෙක් වගේ කියලා. 18න් පස්සේ අපි දාන ප්‍රොවිෂනින් ගත්තොත් එහෙම ඒ ප්‍රොවිෂනින් වල වටිනාකම අගය වැඩි වුණා නිකන් අලියෙක්ගේ සයිස් එකට වගේ. රයිට්. එතකොට මේකේ මේ ප්‍රමිතිය මම දීර්ඝ වශයෙන් කතා කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ප්‍රමිත හඳුන්වා දීමෙන් වරලත් ගණකාධිකරණ ආයතනය ඉන්ෂුවර් කරලා තියෙන්නේ බැංකුවක් මොනා හරි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නම් අලාභයක් ඒ අලාභය වෙන්න ඉස්සෙල්ලා වේලාසනින්ම ප්‍රොවිෂනින් දානවා කියන එක. එතකොට මෙහෙම වේලාසනින් ප්‍රොවිෂනින් දැමීම නිසා බැංකුවක ලාභය අද අඩු වෙනවා. හැබැයි අනාගතයේදී එහෙම අලාභයක් උනේ නැත්නම් ඒ දාන ප්‍රොවිෂන් රිවර්ස් වෙන්නත් පුළුවන්. ඊට අමතරව අනාගතයේදී එකපාරටම ඇවිල්ලා අපිට ලැබෙන අපේ ආදායම් ප්‍රකාශයට වදින එකපාරට වදින ලොකු ලොසස් නවතින්නත් පුළුවන්. right? ඒතර දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ දවස්වල යනවා කතා බහක් 2021 අවුරුද්දේ තව NPL වැඩි වෙයි, ඒ අනුව තව ප්‍රොවිෂනින් වැඩි වෙයි කියලා. ඒ කතාවට 100%ක්ම එකඟ වෙන්න බෑ. හේතුව NPL කියන concept එකක් දැන් නැහැ. ප්‍රසිද්ධ කිරීම සඳහා අපි ගිණුම් හදනකොට NPL කියන concept එකෙන් බැහැර වෙලා අපි දැන් ප්‍රොවිෂනින් දාන්නේ අපේ impairment කියන concept එක යටතේ. ඒ කියන්නේ හානි කරන ලාභ එහෙම නැත්නම් අපායන ලාභ කියන concept එක යටතේ. ඒතර මේ concept එක යටතේ දාන්න ඕනේ ප්‍රොවිෂනින් බොහෝමයක් මොනා හරි පොඩි හරි අවදානමක් තිබුණා නම් 18 ඉඳලා 19 ඉඳලා 20 ඉඳලා දාලා ඉවරයි. ඒතර අලුතෙන් ප්‍රොවිෂනින් වැටෙනවා නම් අලුතෙන් ආපු ගණදුනුකරුවන් වෙනුවෙන් ප්‍රොවිෂනින් 2021 වැටෙනවා ඇරුවාම මොනා හරි ලක්ෂණයක් පෙන්눔 කරලා තියෙනවා නම් ඒ ගණදුනුකරු එක ඉන්ස්ටෝල්මන්ට් එකක්වත් ගෙවලා නැති වුණාට එයාටත් ප්‍රොවිෂන් එකක් වැටිලා තියෙන්න පුළුවන්. රයිට්? ඒක නිසා අපි ලබන සතියේ මේක දීර්ඝ වශයෙන් කතා කරමු. ඔයගොල්ලෝ මේ ටියුට් එක පුළුවන් නම් බලලා එන්න. ලබන සතියේ අපි කතා කරමු. රයිට්. දැන් වෙලාව 10 නිසා මම නවත්තනවා මේ වෙලාවේ පන්තිය.